ඉන්න පාඩමක් ඉවරලා. ඉතින් අනිවාර්යයෙන් මේක කරන්න ඕනේ. මොකද දැන් මේ අපේ ක්ලාස් එකට එන්න අය වගේම එන්න නැති අයටත් අපි පේපර් එක දානවා. ඒ කියන්නේ ලංකාවේ හැමතැනම වගේ ළමයි ඉන්නවා. දැන් ටෙලිග්‍රෑම් ගෲප් එකේ ඉන්න තියෙනවා. ඒකේ ළමයි 400ක් විතර ඉන්නවා. ඉතින් ඒ හැමෝම කරනවා පේපර් එක. ඒ කියන්නේ 2021 22 23 ඔය හැමෝම. ඉතින් ඔයාලගේ ඒක කළා ඔයාලගේ මාක්ස් 98ට මේ ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයාගේ තත්ත්වය කොහොමද කියලා දැන් ඉන්න තත්ත්වය. ඉතින් ලකුණු වැඩිපුර තියෙන කට්ටිය ගොඩක් හොඳයි. 90 උඩ තියෙන ළමයිනුත් හිටියා. ලකුණු 100 ගත්ත එක්කෙනෙක් හිටියා. ඉතින් එහෙම කරොත් තමයි ඔයාලට හොඳ රිසල්ට් එකට යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පේපර් කරන්න ඕනේ. ඒ වගේම තව දෙයක් ඔයාලා මේ ලකුණු අඩු වුණා කියලා ගොඩක් මේ අධෛර්යමත් වෙන්න එපා. ඒකට හේතුව තමයි කියන්නේ මේකේ වැදගත් වෙන්නේ ඔයාලට අර වැරදෙන ප්‍රශ්න ටික ඉගෙන ගන්න ඕන වලින් නැති ලකුණු 90ක් ගත්ත එක්කෙනා අර තමන්ට බැරි වුණේ ලකුණු 10 මොනවද කියලා මේ ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් තියෙනවා. මොකද විභාගෙදී මේ ප්‍රශ්නම આવොත් එහෙම ඔයාලට ඒ ලකුණු අහිමි වෙනවා. ඒ නිසා ලකුණු 60ක් ගත්ත එක්කෙනා 90ක් ගත්ත එක්කෙනා ඔය හැම එක්කෙනාම කරන්න ඕන දේවල් අනිවාර්යයෙන්ම තමන්ට වැරදුනේ ඒවා අය වරදින් නැති වෙන්න ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේ දේවල් මුලින්ම කරන්න ඕනේ පිළිවෙලට. දැන් පටන් ගත්තලුතනේ මේ උපදේශ ටික දෙන්නේ මැදදි කියලා වැඩක් නැහැ. නිසා පාඩමෙන් පාඩමට මේ වැඩ ටික පිළිවෙලටම කරගෙන යන්න ඕනේ. එතකොට තමයි මේක ලේසි වෙන්නේ. ඒ වගේම ඔයාලට තව අවස්ථාවක් තියෙනවා. අපි දැන් 2023 කියන්නේ අපි දැන් O level result release වුණ එක මම අපි ආයෙත් ක්ලාස් එකක් පටන් ගන්නවා. මේ වගේම අපේ දෙවෙනි කණ්ඩායම. ඉතින් මේ පන්තියෙන් ඔයාලට ආවරණය කරගන්න බැරි වෙනවා හරි ඕනි ලෙසන් එකට එන්න පුළුවන් ඒ ක්ලාස් එකටත්. ඒ කියන්නේ අමතර ගෙවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් කරන පේමන්ට් එකෙන්ම ඒ ක්ලාස් එකටත් ජොයින් වෙලා ඒක කවර් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ ක්වාටර් ඇති වෙනකල් ගිණුම් කරන්න ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. පිළිවෙලට වැඩ කරන එකයි අවශ්‍ය වෙන්නේ. ඔයාලගේ කැපවීම අවශ්‍ය වෙනවා. හරි. මේ කරුණු ටික මතක් කරන ගමන් අපි දැන් පාඩම් දෙකක් සම්පූර්ණයෙන් ඉවර කළා. ගිණුම් කරන විෂය මුල් පාඩම් දෙක. කට්ටිය හොඳට ඔරිවා හරි. මයික් එක ඔෆ් කරගන්න. ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන්. හරි. දැන් තුන්වෙනි පාඩම තමයි අපි සාකච්ඡා කරන්නේ. අද පටන් ගන්නෙ මූලික සටහන් පොත් පාඩම. ගිණුම් කරන විෂය තුන්වෙනි පාඩම. ඉතින් මම අද ප්‍රධාන වශයෙන් ගණන් හදන්න බලාපොරොත්තුවක් නැහැ. අද මූලික වශයෙන්ම මේ පාඩම පිළිබඳ මූලික අවබෝධයක් ලබා දෙන්න. ඊළඟ දවසේ නම් ඒ කියන්නේ ලබන අඟහරුවා ඉඳන් තමයි අපි ගණන් හදන්න පටන් ගන්නේ. හරි. ඉතින් මම පාඩමට මෙහෙම ආරම්භයක් ගන්නම්. ඔයාලා දන්නවා ප්‍රධාන වශයෙන්ම ගිණුම් කරන්නේ ප්‍රභේද දෙකක් තියෙනවා කියලා. ප්‍රභේද දෙකක් තියෙනවා කියලා මූලික වශයෙන්ම හරි. කවුරු හරි ලින්ක් එක දානවද group එකට ආයෙත්? මහේෂිකා ඉන්නවනම් group එකට දාන්න බලන්න ලින්ක් එක මේ. එකෙන් ඉන්න බැරිලු. හරි. ප්‍රධාන වශයෙන් ගිණුම් කරන්නේ ප්‍රභේද දෙකක්. ගිණුම් කරන්නේ ප්‍රභේද දෙකක් තියෙනවා කියලා ඔයාලා ඉගෙන ගත්තා. මම මෙතන කියන්නම්. ගිණුම් කරන්නේ ප්‍රභේද ප්‍රධාන වශයෙන් දෙකයි. මූල්‍ය ගිණුම් කරන්නේයි කලමනාකරණ ගිණුම් කරන්නේ. කලමනාකරණ ගිණුම් කරන්නේ. හරි? කලමනාකරණ ගිණුම් කරන්නේ. ඉතින් මේ දැන් මේක පාඩම ගැන වට අවබෝධයක් තියෙන්න බෑ. මේක කොතනටද සම්බන්ධ වෙන්නේ? කොතෙන්ද ඉවර වෙන්නේ? ආදි සියල්ල ගැනම අවබෝධයක් තියෙනවා. තමයි මතක තියාගන්න අපි මේ 12 වසර පුරාවටම අපි සාකච්ඡා කරන්නේ මම කලින් කියලා තිබ්බා මූල්‍ය ගිණුම් කරන්නේ පාඩම. මේ මූල්‍ය ගිණුම් කරන්නේ තමයි අපි සාකච්ඡා කරන්නේ 12 වසර පුරාවට. මේ වගේම 13 වසරෙත් තියෙනවා මූල්‍ය ගිණුම් කරන්න අදාළ පාඩම්. අපි මේ කලමනාකරණ ගිණුම් කරන්න කතා කරන්නේ 13 වසරේ තමයි මේ පාඩම් තියෙන්නේ. 13 වසරේ තමයි මේ පාඩම් අධ්‍යයනය කරන්නේ. ඒ නිසා මුලින්ම මේක තේරුම් ගන්න අපි දැන් කරගෙන යන්නේ මූල්‍ය ගිණුම් කරන්නේ පාඩම්. හරි? ඉතින් මූල්‍ය ගිණුම් කරන්නේ ඔයාලා දන්නවා ක්‍රියාවලියක් කියලා. මම ඒ ක්‍රියාවලිය ලිව්වොත් එහෙනම් බෝඩ් එකේ මම ලියන්නම් මෙතනින්. මේ සයිඩ් එකේ ලියන්නම්. මොකද අපිට ඒක වැදගත් වෙනවා. මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය. හරි? අපිට වැදගත් වෙන්නේ මූල්‍ය ගිණුම් කරන නිසා මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය ගැන මම කියන්නම්. මේක අපි පළවෙනි පාඩමේදී සාකච්ඡා කරා. ඔයාලට අනිවාර්යයෙන්ම අවබෝධයක් තියෙනවා මේ සම්බන්ධයෙන්. දල අවබෝධයක් තියෙනවා. කෙනෙක් ගැන ගැඹුරින් අවබෝධයක් නැතුණාට දන්නවා ක්‍රියාවලියක් කියලා ක්‍රියාවලියේ තියෙන කොටස් ටිකක් දන්නවා ප්‍රධාන වශයෙන්. මම බෝඩ් එකේ මේ පැත්තේ ලියන්නම් මුලින්ම මූල්‍ය ගිණුම් කරන්නේ ක්‍රියාවලිය. මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය. තමයි මුලින්ම වෙන්නේ ඔයාලා දන්නවා තොරතුරු එක් රැස් කිරීම නැත්නම් කිව්වොත් ඉතින් හරියටම ලියමුකෝ අපි. මේ ආකාරයෙන් තියෙන ක්‍රියාවලියක් ගත්තාම ප්‍රධාන වශයෙන්ම කොටස් තුනයි. කොටස් තුනයි.
යෙදවුම් ක්‍රියාවලිය සහ නිමවුම් මේ ආකාරයට ප්‍රධාන වශයෙන්ම ක්‍රියාවලිය කොටස් තුනක් තියෙනවා යෙදවුම් ක්‍රියාවලිය සහ නිමවුම්. ඉතින් අපි කතා කරන්නේ මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය නිසා මම ඒක ගැන කියන්නම්. මූල්‍ය ගිණුම් කරන්නේ අපි යෙදවුම් විදිහට දාන්නේ ගනුදෙනු හා සිද්ධි. ගනුදෙනු හා සිද්ධි. ඊළඟට මේ ක්‍රියාවලිය ඇතුලේ වෙන වැඩ ටික ඔයාලා දන්නවා දැන් තමයි. අපි කලින් පළවෙනි පාඩමේදීත් ඔක් කිව්වා. මුලින්ම වෙන්නේ තොරතුරු එක් රැස් කිරීම. එක් රැස් කිරීම. එක් රැස් කිරීම. ඊළඟට වාර්තා කිරීම. වාර්තා කිරීම. වර්ග කිරීම. වර්ග කිරීම. සාරාංශ කිරීම. නැත්නම් ඊළඟට වෙන්නේ ලෙජර් ගිණුම් තුලනය කිරීම. ලෙජර් ගිණුම් තුලනය කිරීම. තමයි මම මේවා ගැන එකිනෙක ගැන ඔයාලට පැහැදිලි කරනවා. මුලින්ම මම බෝඩ් එකේ ලියලා ඉන්නම් මේ ක්‍රියාවලිය මම මේ එකිනෙක ගැන පැහැදිලි අවබෝධයක් ඔයාලට අද ලබා දෙනවා මූලික වශයෙන්. ලෙජර් ගිණුම් තුලනය කිරීම ඊට පස්සේ තුලනය කරලා අපි සාරාංශ කරමු. සාරාංශ කිරීම. අවසානයේදී විශ්ලේෂණය කිරීමක් තියෙනවා. මේ වැඩ ටික වෙන්නේ ක්‍රියාවලිය ඇතුළේදී නිමවුම නැත්නම් අවුට්පුට් එක විදිහට මූල්‍ය ප්‍රකාශන තමයි මේකේ වෙන්නේ. මූල්‍ය ප්‍රකාශන. හරි. ඉතින් මේ ආකාරයෙන් තමයි මේ පාඩම් ක්‍රියාවලිය මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය වෙන්නේ. මම දැන් කිව්වේ අපේ 12 වසරේ පාඩම් ටික ඔක්කොම සැකසීලා තියෙන්නේ මූල්‍ය ගිණුම් කරන්නට අදාළව. ඒ නිසා අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය. ළමයි අපි දෙවෙනි පාඩමේ සාකච්ඡා කරා ගිණුම් කරන සමීකරණය. එතෙන්දී අපි දැනගත්තා මේ ගනුදෙනු හා සිද්ධීන් ගැන හොඳ අවබෝධයක් දැනටමත් ඔයාලට තියෙනවා. ගනුදෙනු හා සිද්ධි. ගනුදෙනුවක් කියන්නේ මොකද්ද? සිද්ධියක් කියන්නේ මොකද්ද? ඒක ගිණුම් කරන සමීකරණයට කොහොමද දාන්නේ? ගිණුම් කරන සමීකරණයට දාලා එකෙන් ලාභය හොයන්නේ කොහොමද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කොහොමද වෙන්නේ? ඔය ආදි සියලු කාරණයක් සම්බන්ධයෙන් ඔයාලට දැනටමත් හොඳ අවබෝධයක් තියෙනවා. අපි MCQ පේපර් එක උත් කරලා ඒ පාඩම දැනටමත් අවසන් කරලා තියෙන්නේ. ඉතින් මේ ගැන මම ආයෙත් සඳහන් කරන්නේ නැහැ. මොකද ඔයාලට දැනටමත් මේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙනවා. තව කෙනෙක්ට කියලා දෙන්න තරම් අවබෝධයක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම යෙදවුම් සම්බන්ධයෙන්. ගනුදෙනු හා සිද්ධීන් සම්බන්ධයෙන්. ළමයි අද ඉඳන් අපි පටන් ගන්නෙ මෙන්න මේ ක්‍රියාවලිය ඇතුලේ ඉන්න වැඩ ටික. ඔය ටික අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනවා. ප්‍රධාන වශයෙන් තොරතුරු එක්ස්ප්‍රෙස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, ඊට පස්සේ ලෙජර් ගිණුම් තුලනය කිරීම සහ සාරාංශ කිරීම. ඔන්න ඔය කියන දේවල් සම්බන්ධයෙන් මූලික අවබෝධයක් අද ඔයාලට ලබා දෙනවා. ගණන් හදනවා අපි ඊළඟ දවසේ තමයි සාකච්ඡා කරන්නේ. පිළිවෙලට එකිනෙක ඉවර කරනවා. මම ටියුට් එකක් PDF ෆයිල් එක ගෲප් එකට ෂෙයා කළා. ඒකත් බලන්න ඔයාලා print out එකක් ගත්තා නම් වඩා හොඳයි මේ සම්බන්ධයෙන්. හරි. ඉතින් ළමයි අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ. අද මුලින්ම කතා කරන්න තියෙන්නේ මෙන්න මේ තොරතුරු එක්ස්ප්‍රෙස් කිරීම ගැන. තොරතුරු එක්ස්ප්‍රෙස් කිරීම ගැන. පළවෙනි මාතෘකාව මම ඉතින් කියන්නම්. තොරතුරු එක්ස්ප්‍රෙස් කිරීම. එක්ස්ප්‍රෙස් කිරීම. තොරතුරු එක්ස්ප්‍රෙස් කිරීම. හරි. හරි. ළමයි මේකදී වෙන්නේ මෙහෙම දෙයක්. දැන් ඔයාලා දන්නවා ප්‍රධාන වශයෙන්ම ව්‍යාපාරයක විවිධ ප්‍රමාණයෙන් ගනුදෙනු විවිධ ස්වරූපයෙන් වෙනවා. ඔයාලා ඉගෙන ගත්තේ ගනුදෙනු පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. ගනුදෙනු ගොඩාක් තිබෙනවා ව්‍යාපාරේ. පරිමාණය වැඩි වෙන්න ගනුදෙනු සංඛ්‍යාවත් වැඩි වෙනවා. සුළු පරිමාණ ව්‍යාපාරට සාපේක්ෂව මහා පරිමාණ ව්‍යාපාරවල ගනුදෙනු ප්‍රමාණයත් වැඩි. ඉතින් ඕවා ප්‍රධාන වශයෙන්ම වර්ගීකරණය කළොත් අපිට ප්‍රධාන වශයෙන්ම කොටස් 8කට වර්ග කරන්න පුළුවන් ඔය ව්‍යාපාරයක වෙන ගනුදෙනු රාශිය. ගනුදෙනු 1000ක් වෙනවා නම් ඒ 1000 ප්‍රධාන වශයෙන්ම කවුරු හරි ටියුට් එකේ PDF එක දාන්න තියෙන මේ group එකට group එකේ chat list එක පොඩ්ඩක් උඩහට බලන්න කියනම් PDF ෆයිල් එක බලන්න පුළුවන්. දැනට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා මූලික වශයෙන්ම අවබෝධයක් ලබා ගන්න. මම කියන අමතර කරුණු මොනවා හරි තියෙනවා නම් වැදගත් කරුණු වලට තියෙනවා නම් අනිවාර්යයෙන්ම පොතක නෝට් කරගන්න කටුවට හරි. ඒක වඩා වැදගත්. හරි. මම කියන්නේ තොරතුරු එක්ස්ප්‍රෙස් කිරීම ගැන. තොරතුරු එක්ස්ප්‍රෙස් කිරීමේදී වෙන්නේ කියන්නේ ව්‍යාපාරයක වෙන ගනුදෙනු ප්‍රධාන වශයෙන් මම කිව්වා ගනුදෙනු 1000ක් වුණත් ප්‍රධාන වශයෙන් වර්ග 8කට ඒක වර්ග කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන්. වර්ග 8කට වර්ග කරන්න පුළුවන්. මම මේ 8 මුලින්ම බෝඩ් එකේ ලියලා පැහැදිලි කිරීම කරන්නම්. ප්‍රධාන වශයෙන්ම ළමයි ව්‍යාපාරික මුදල් ලැබීම් ගනුදෙනු වෙනවා. මම ඉතින් කියන්නම්. පළවෙනි ගනුදෙනු වර්ගය තමයි මුදල් ලැබීම් ගනුදෙනු. මුදල් ලැබීම්. ඒ වගේම
මුදල් ගෙවීම මේකේ අනිත් පැත්ත මුදල් ගෙවීම. මුදල් ගෙවීම. සුළු මුදල් ගෙවීම. සුළු මුදල් ගෙවීම. මම යා ටියුට් එකේ පැහැදිලිව දාලා තියෙනවා නෝට් එක වලට. නෝට් එක රිෆර් කරලා මෙයා තේරුම් ගන්න පුළුවන්. නමුත් මම පුංචි පැහැදිලි කිරීමක් එක්ක යනවා. එතකොට ඔයාලට මේක හොඳට අවබෝධ වෙයි. සුළු මුදල් ගෙවීම. ඊට පස්සේ ණයට ගැනුම් තියෙනවා. ණයට ගැනුම්. ණයට ගැනුම්. මේ කින එක ගැන පැහැදිලි අවබෝධයක් අපි ගන්න හදද්දී ඉදිරියටම කරනවා එන්න බය වෙන්න එපා මේ මම නිකන් දැන් බෝඩ් එකේ ලියන ප්‍රධාන වශයෙන්ම වර්ග 8කට වර්ග කරනවා ඒ වර්ගීකරණය 8 කොටසට තමයි මම මේ බෝඩ් එකේ ලියන්නේ හරි ණයට ගැනුම් ඒ වගේම ණයට විකුණුම් තියෙන්න පුළුවන් ණයට විකුණුම් සම්බන්ධ ගණන් තියෙන්න පුළුවන් ණයට ගත්ත භාණ්ඩ අපි ආපසු යවන අවස්ථා තියෙනවා විවිධ හේතු නිසා ඒ වගේ ගණන් තියෙන්නත් පුළුවන් paludu වෙලා නැශ්‍ය වෙච්ච ඒවා ඇවිල්ලා තිබුණොත් එimhe අපි එතකොට අපිව තියාගෙන ඉන්නේ අපි ආපසු යවනවා අන්න ආපසු යවුම් සම්බන්ධ ගණනුත් තියෙන්න පුළුවන් ආපසු යවුම් සම්බන්ධ ගණනුත් තියෙන්න පුළුවන් ඒ වගේ මේකේ අනිත් පැත්ත අපි විකුණන භාණ්ඩ ඒ ගනුදෙනුකරුවෝ ඒ හරි ක්වොලිටි එකට නැත්නම් එයාලා අපිට ආපසු කියන්නේ රිටර්න් කරන්න පුළුවන් ආපසු එවුම් සම්බන්ධ ගණනුත් ආපසු එවුම් සම්බන්ධ ගණනුත් එවුම් සම්බන්ධ ගණනුත් දැන් ප්‍රධාන වශයෙන් 1 2 3 7යි අවසාන එක තමයි මේ අනෙකුත් ගණුදෙනු. ඒ කියන්නේ මේ ලෙස වර්ග කරන්න බැරි තවත් ගණුදෙනු ව්‍යාපාරය වෙන්න පුළුවන්. උදාහරණ විදිහට කිව්වොත් ස්ථාවර වත්කම. ස්ථාවර වත්කමක් කියන්නේ ව්‍යාපාරයේ පාවිච්චිට ගන්න ලී බඩුවක්, මෝටර රථයක්, ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්. ඒ වගේ වත්කමක් විකුණුනොත් ඉවත් කරොත් එහෙම අපි මේ පොත්වල සටහන් කරන්න බෑ. මේ ආකාරයට වර්ගීකරණය කරන්න බෑ අපිට. අපි ඒ නිසා ඒවට ලියමු අනෙකුත් ගණුදෙනු කියලා. අනෙකුත් ගණුදෙනු. අනෙකුත් ගණුදෙනු. හරි. දැන් ඔයාලට පැහැදිලි ව්‍යාපාරික විවිධ ස්වරූපයේ ගණුදෙනු වෙනවා. ගණුදෙනු 1000ක් වුණත් ප්‍රධාන වශයෙන්ම ඒ 1000 ප්‍රධාන වර්ග 8කට අපිට වර්ග කරන්න පුළුවන් මේ ආකාරයට මුදල් ලැබීම්, ගෙවීම්, සුළු මුදල් ගෙවීම්, ණයට ගැනුම්, ණයට විකුණුම්, ආපසු යවුම්, ආපසු වීම සහ අනෙකුත් ගණුදෙනු විදිහට අපිට ප්‍රධාන වර්ග 8කට පුළුවන් වර්ග කරන්න. ඉතින් තොරතුරු එක්රැස් කිරීම ගැන තමයි සාකච්ඡා කළේ. ළමයි මේ ආකාරයේ ඇතිවන විවිධ ස්වරූපයේ ගනුදෙනු ව්‍යාපාරයේ ඉන්න කළමනාකාරීත්වය නැත්නම් අයිතිකරුට මේ වෙන සෑම ගනුදෙනුවක්ම මතක තබා ගන්න බෑ. උදාහරණයක් විදිහට කඩේ ගමේ කඩේ ගත්තොත් ගමේ කඩේ අත්පිට මෙන්ම ණයට විකුණුම් සිද්ධ වෙනවා. ඉතින් මේ ණයට විකුණුම් සියල්ල යාලා වෙනම පොතක නෝට් සටහන් කිරීමක් කරනවා. ඒ යාට අමතක වෙන නිසා. මේ මෙයා මෙච්චර ණයට ගත්තා කියලා හැමදේම විස්තරයක් ඇතුළත් කරනවා. සාමාන්‍ය කඩේක ගත්තොත්. ඉතින් ඒ වගේ දැන් ලොකු මහා පරිමාණ ව්‍යාපාරයක් ගත්තොත් ගනුදෙනු ප්‍රමාණය අතිවිශාලයි. මේ ආකාරයේ ගනුදෙනු විවිධ ප්‍රමාණයෙන් එන්න පුළුවන්. ඉතින් ওই සෑම දෙයක්ම මතක තබා ගන්න බෑ ළමයි. ආයතනයේ ඉන්න කළමනාකාරීත්වයට නැත්නම් ආයතනයේ අයිතිකාරයට. ඉතින් ඒ නිසා මොකද්ද කරන්නේ? මෙන්න මේ ගනුදෙනු ඇතිවන විවිධාකාරයේ ගනුදෙනු වල විස්තර ඇතුළත් කරලා මේ පැත්ත මට ඉඩ අවශ්‍ය නිසා මම මේක මකන්නම් මේ පැත්ත. හරි. අපි යන විදිය වලට මම හිතන්නේ පැහැදිලි මූලික දුම්කරණය තමයි සාකච්ඡා කරන්නේ. ගණුදෙනු හා සිද්ධීන් ඉවරයි. දැන් එක්ස්ප්‍රෙස් කිරීම ඉඳන් මේ ටික කතා කරනවා පිළිවෙලට. ගණන් හදන්න කලින්. හරි. හරි. ගණුදෙනු වල විස්තර ඇතුළත් කරලා කිසියම් ලියවිල්ලක් පිළියෙල කරනවා. දැන් ඔයාලට හිතේ මොනවද මේ විස්තර කියලා? විස්තර. මම විස්තර කිව්වොත් එහෙම මේ ඇතුළත් කරන විස්තර කිව්වොත් ප්‍රධාන වශයෙන්ම ගනුදෙනු සිදු වූ දිනේ තමයි මේවා පොඩි දේවල් වුණාට මේ සෑම දෙයක් ගැනම අවබෝධයක් තියාගන්න. මේ වගේ විභාගයකට ගණන් එන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔයාලගේ ජීවිතේට වැදගත්. මේවා කොමර්ස් කරන ළමෙක් විදිහට මේ සෑම දෙයක්ම අතාරින්න දෙයක් නැහැ. හැමදේම දැනගෙන යන්න. එතකොට මේක ඔයාලට ගොඩක් ලේසි කොට දාගන්න. හරි? ගනුදෙනු සිදු වූ දිනේ. ඒ වගේම වටිනාකම. ඒ වගේම තව ප්‍රධාන කරුණක් තමයි ගනුදෙනුවේ ස්වභාවය. ඒකේ අදහස තමයි ගනුදෙනුව මොන ආකාරයේ ගනුදෙනුවක්ද? අපි මුදල් ලැබීම් ගනුදෙනුවක්ද, ගෙවීම් ගනුදෙනුවක්ද, ණයට ගැනුම්ද, ණයට විකුණුම්ද? අන්න ඒ වගේ ගනුදෙනුවේ ස්වභාවය. මෙන්න මේ කරුණු අනිවාර්යයෙන්ම ඇතුළත් කරනවා මේ විස්තර යටතේ. අවසානයේට
වගකිය යුතු නිලධාරියාගේ මේක දැන් කවුරු හරි වග කියන්න බෑ වගකිය යුතු නිලධාරියාගේ අත්සන නැත්තම් මුද්‍රාව කියලා ගන්න. වගකිය යුතු නිලධාරියාගේ අත්සන නැත්තම් මුද්‍රාව කියලා ගන්න පුළුවන්. මුද්‍රා. අන්න මම දැන් කතා කරන්නේ මොකද්ද? අතරතුර එක්ස්ප්‍රෙස් කිරීම ගැන. මම කිව්වා ව්‍යාපාරික විවිධ ස්වරූපයේ ගනුදෙනු වෙනවා, විවිධාකාරයෙන් වෙනවා, විවිධ පරිමාණයෙන් වෙනවා. ඉතින් එන සෑම ගනුදෙනුවක්ම ආයතනයේ ඉන්න කළමනාකාරීත්වයට, ආයතනයේ ඉන්න අයිතිකාරයට මතක තියාගන්න බෑ. ඉතින් එයා මොකද්ද කරන්නේ? මේ වගේ විස්තර ඇතුළත් කළා. මොනවද විස්තර? ගනුදෙනු සිදු වූ දිනේ වටිනාකම, ගනුදෙනුවේ ස්වභාවය සහ වගකීම් යුතු නිර්ධාරයගේ අස්සන ඇතුළත් කළා. පිළියෙල කරනවා කිසියම් ලියවිල්ලක්. ඔන්න ඔය ලියවිල්ල තමයි එන්නේ ලියවිලි වලට අපි කියනවා මූලාශ්‍ර ලියවිලි. මූලාශ්‍ර ලේඛන. මූලාශ්‍ර ලේඛන. නැත්නම් අපි ඔකට තව නමක් කියනවා ප්‍රභව ලියවිලි කියලා. ප්‍රභව ලියවිලි. ඔවත් මතක තියාගන්න. ප්‍රභව ලියවිලි. ප්‍රභව ලේඛන කියලා කියමු. ප්‍රභව ලේඛන. හරි. ළමයි ගිණුම් කරන ක්‍රියාවලිය අපි අර ගනුදෙනු හා සිද්ධීන් පස්සේ මුලින්ම තොරතුරු එක්ස්ප්‍රෙස් කිරීමේදී වෙන්නේ ඔන්න ඔක තමයි. මොකද්ද? මූලාශ්‍ර ලේඛනාශ්‍රයෙන් තොරතුරු එක්ස්ප්‍රෙස් කිරීම. තොරතුරු එක්ස්ප්‍රෙස් කිරීම. ඉතින් ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ කරුණු පිළිබඳ අවබෝධයක් ලබා ගන්න මූලාශ්‍ර ලේඛන ගැන. මූලාශ්‍ර ලේඛන ගැන මූලික හැඳින්වීම යටතේ. හරි. තොරතුරු එක්ස්ප්‍රෙස් කිරීම. හරි. ප්‍රධාන වශයෙන්ම දැන් ඔයාලා දන්නවා මූලාශ්‍ර ලේඛනයක් කියන්නේ මොකක්ද කියලා. මූලික මූලාශ්‍ර ලේඛනය යන්නේ. විස්තර. හරි. ළමයි ඉතින් මේ වගේ මූලාශ්‍ර ලේඛන පවත්වාගෙන ගිහින් ව්‍යාපාරයට ඇත්තටම ප්‍රයෝජන ගොඩක් ලැබෙනවා. ප්‍රයෝජන ගොඩක් ලැබෙනවා. මොකද මේ වගේ ගොඩාක් ගනුදෙනු මතක තබා ගන්න බෑනේ. ඉතින් පිළිවෙලට මේවා විස්තර අතුලත් කරලා තිබුණොත් මේක ඇත්තටම ගොඩක් පහසුවක් වෙනවා. වැරදි වංචාවම වෙනවා. වැරදි වංචාවම වෙනවා. ඒ වගේම ගනුදෙනුවේ ස්වභාවය හඳුනා ගන්න පුළුවන්. මම ඒකත් සයිඩ් එකෙන් පොඩ්ඩක් මාක් කරන්න. ගනුදෙනුවේ විස්තරාත්මක ස්වරූපය අවබෝධ කරගන්න පුළුවන් පළවෙනි එක. ගනුදෙනුවේ විස්තරාත්මක ස්වරූපය. නැගලා ප්‍රයෝජන. ඒ වගේම මීට අමතරව වැරදි වංචා අවම වෙනවා. මොකද මේ වගේ ලියවිල්ල ක්‍රමවත් විදිහට තිබුණ නැතොත් එහෙම වැරදි වංචාත් ඕනි තරම් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වැරදි වංචා අවම වෙනවා. වැරදි වංචා අවම වෙනවා. ඊළඟ කරුණ අපි ඊළඟ පියවරේදී කතා කරනවා වර්ග වාර්තා කිරීම ගැන. ඒ කියන්නේ මූලික සටහන් පොත්වල වාර්තා කිරීම ඊළඟ පියවරේදී කියනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම මූලික සටහන් පොත්වල සටහන් කරන්න නැත්නම් වාර්තා කරන්න උදව් වෙනවා මෙන්න මේ මූලාශ්‍ර ලේඛන. තුන්වෙනි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මූලික සටහන් පොත්වල වාර්තා කිරීමට උපකාරී වීම. උපකාරී වීම. ළමයි මේ කරුණු සියල්ලක්ම මම ටියුට් එකේ දාලා තියෙනවා. ඒ නිසා මම මේ පොඩ්ඩක් මතක් කරාට ඔයා ටියුට් එක රිෆර් කරලා ඒ සියලු කාරණා සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබා ගන්න. මොකද ටියුට් එකත් ඔයාලට බලපු ගමන් ඕනෙම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මම ටියුට් එක හදලා තියෙන්නේ. හරි? ඉතින් මූලික වශයෙන් මූලාශ්‍ර ලේඛන ගැන මේ අවබෝධය ලබා ගන්න මම දැන් කිව්වේ නෑ තවම මේ එක එක ගනුදෙනු වලට පිළියෙල කරන මූලාශ්‍ර ලේඛන මොනවද කියලා. ඒක තමයි දැන් මම කියන්න යන්නේ. මූලික වශයෙන් මෙන්න මේ දේවල් ටික දැනගන්න. මම ඉතින් පැහැදිලි කරගෙන යන්නම් මූලාශ්‍ර ලේඛන සම්බන්ධව. හරි. ඉතින් අපි පිළිවෙලට කියාගෙන ගියොත් තමයි මම මෙතෙන් ලියන්නම්. හරි. ඉතින් මූලාශ්‍ර ලේඛනයක් කියන මොකක්ද දන්නවා? ගනුදෙනු විස්තරාත්මක ස්වරූපය දැන් ආකාරය කියන ගනුදෙනු විස්තර තුලත් කරලා පිළියෙල කරන ලියවිලි තමයි මූලාශ්‍ර ලේඛන. නැත්නම් අපි කියනවා ප්‍රභව ලියවිලි කියලා. ප්‍රභව ලියවිලි ඒවා පවත්වාගෙන යන්නේ ප්‍රයෝජනක් තියෙනවා මේ ආකාරයට. ඉතින් ප්‍රධාන වශයෙන්ම ගනුදෙනු 8යි වර්ග 8ක් වර්ගීකරණය කරලා අපි ප්‍රධාන වශයෙන් 8කට කොටස් 7කට මේ එක එකට අදාළව විවිධාකාරයේ මූලාශ්‍ර ලේඛන පිළියෙල කිරීමක් කරනවා ආයතනයේ කළමනාකාරීත්වය. උදාහරණ විදිහට කිව්වොත් මේවා මතක තියාගන්න. මුදල් ලැබීම සම්බන්ධව මූලාශ්‍ර ලේඛනය තමයි ලදුපත. ලදුපතේ මොනවද තියෙන්නේ කියලා අහුවොත් ඔයාලට කියන්න පුළුවන්. ඒ ගනුදෙනුව සිදු වූ දිනේ වටිනාකම ආදී විස්තර ටික තියෙනවා ඒකේ. වගකීම් නිර්ණය අස්සන ඔය ආදී කරුණු සම්බන්ධයෙන් තියෙනවා මේ ලදුපත. ඒක තියෙන්නේ ඒක මුදල් ලැබීම සම්බන්ධ මූලාශ්‍ර ලේඛනය. ඒ වගේම මුදල් ගෙවීම සම්බන්ධව මූලාශ්‍ර ලේඛනය අපි ගත්තා ගෙවීම් වවුචරය.
හරි ආයතනයේ ඉන්න කලමනාකාරීත්වය නැත්නම් අයිතිකාරය පිළිල කරන ලියවිලි තමයි මූලාශ්‍ර ලේඛන කියලා කියන්නේ. ප්‍රධාන වශයෙන් මේ දෙක. ඊට පස්සේ සුළු මුදල් ගෙවීම සම්බන්ධ මූලාශ්‍ර ලේඛනය තමයි සුළු මුදල් ගෙවීම වවුචරය. ගෙවීම වවුචරය. සුළු මුදල් ගෙවීම වවුචරය. සුළු මුදල් ගෙවීම වවුචරය. ඊට පස්සේ දැන් මේවා එකිනෙක ගැන අවබෝධයක් ලබා දෙනවා. එතකම මූලික අවබෝධයක් ලබා දෙන්නේ වයින් එපා. ඉක්මනට ගියාට මේවා එකිනෙක ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්න අනිවාර්යයි. ණයට ගැනුම් සම්බන්ධ මූලාශ්‍ර ලේඛනයේ ඒ විස්තර ඇතුළත් කරලා පිළිල කරන ලියවිල්ල තමයි ගැනුම් ඉන්වොයිසිය. ගැනුම් ඉන්වොයිසිය. ණයට විකුණුම් පිළිබඳ ඒ විස්තර ඇතුළත් කරලා පිළිල කරන ලියවිල්ල තමයි විකුණුම් ඉන්වොයිසිය. විකුණුම් ඉන්වොයිසිය. ඉන්වොයිසිය. සහ ආපසු යවුම් සම්බන්ධ මූලාශ්‍ර ලේඛනයේ හරපත ආපසු යවුම් සම්බන්ධ මූලාශ්‍ර ලේඛනයේ බැරපත සහ අවසානයේදී අනිකුත් ගනුදෙනු මේ ආකාරයේ වර්ගීකරණය කරන්න බැරි අනිකුත් ගනුදෙනු සටහන් කරන්න අපි ඒ විස්තර ඇතුළත් කරලා සටහන් කරන මූලාශ්‍ර ලේඛනයේ තමයි ප්‍රධාන වශයෙන්ම ජර්නල් වවුචර් හරි ඉතින් මූලික වශයෙන්ම මේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ගනුදෙනු වල විස්තර ඇතුළත් කළ මේ ආකාරයේ පිළියෙල කරන ලියවිලි වලට අපි කියනවා මූලාශ්‍ර ලේඛන නැත්නම් ප්‍රභව ලියවිලි මූලාශ්‍ර ලේඛන නැත්නම් අපි කියනවා ප්‍රභව ලියවිලි හරි ප්‍රභව ලියවිලි හරි දැන් ඔයාලට පැහැදිලි මොකද්ද මේක වෙන්නේ කියලා හරි දැන් පිළිවෙල දැන් ප්‍රධාන වශයෙන්ම ඔයාලා ගිණුම් කරන මූලික ගිණුම් කරන ක්‍රියාවලිය ගනුදෙනු හා සිද්ධීන් ගැන අවබෝධයක් තියෙනවා ඒ වගේම ක්‍රියාවලියේ තියෙන මුලින්ම එක්රැස් කිරීම ගැන හොඳ අවබෝධයක් තියෙනවා මෙච්චරයි ඔයාලා ප්‍රධාන වශයෙන්ම මේ තොරතුරු එක්රැස් කිරීම සම්බන්ධයෙන් දැනගන්න අවශ්‍ය වෙන්නේ මම තවදුරටත් මේ සම්බන්ධයෙන් දැනගන්න කරුණු නැහැ මේ ටික දැනගත්තා නම් හොඳටම ප්‍රමාණවත් හරි මම ඉතින් පැහැදිලි කරගෙන යනවා ළමයි ගිණුම් කරන ක්‍රියාවලිය අපි ගත්තොත් අන්ටියුට් එකක් ස්ක්‍රීන් ෂෙයා එකක් දාන්න හරි මේ තියෙන ටියුට් එක මම කිව්වේ කරුණු සියල්ලක්ම ටියුට් එකේ දාගෙන ඔයාලට පේනවද දන්නේ නැහැ මේකේ මුලින්ම තියෙනවා විෂය කොටස් තුනයි පාඩමේ මේ තුන කළා ප්‍රශ්න පසුගිය විභාග ප්‍රශ්න ගණන් සාකච්ඡා කරනවා මේ පාඩම වලට 100%ම පුළුවන් වෙනවා ඊට පස්සේ මම ගිණුම් කරන ක්‍රියාවලිය ගැන දාලා තියෙනවා ඉතින් දැන් අපි සාකච්ඡා කරේ මූලාශ්‍ර ලේඛන ගැන අවශ්‍ය කරුණු මම එතන අන්ඩර්ලයින් කරලා බෝල්ඩ් කරලා තියෙන්නේ ඔයාලට මේක බලා ගන්න පුළුවන් ව්‍යාපාරවල විවිධ ගනුදෙනු සිදු වන අතර එම ගනුදෙනු වල විස්තර ඇතුළත් කරමින් නිකුත් කරන ලියවිලි ප්‍රභව ලියවිලි නැත්නම් මූලාශ්‍ර ලේඛන ලෙස හැඳින්වේ. ප්‍රධාන වශයෙන්ම මම බෝඩ් එකේ ලිව්ව දේවල් ටික ඔතන අන්තර්ගත වෙලා තියෙනවා. මුදල් ලැබීම් සහ ඒ සෑම විස්තරයක්ම තියෙනවා. කියන්නේ මූලාශ්‍ර ලියවිලි මොකක්ද කියලා. ඊට පස්සේ ඒ වගේ ඇතුළත් තොරතුරු දාලා තියෙනවා. ගනුදෙනු සිදු කරන දෙපාර්ශ්වයේ නම් දිනය මූලාශ්‍ර ලේඛන අංකය ගනුදෙනුවේ වටිනාකම කුමන ආකාරයේ ගනුදෙනුවක්ද අනිවාර්යයෙන් මේක දෙන්න බෑ මොන ආකාරයේ ගනුදෙනුවක්ද ඒ වගේම වගකිය යුතු නිලධාරියාගේ අස්සන නැත්නම් මුද්‍රා ඒ දේවල් ටික ප්‍රධාන වශයෙන්ම තියෙනවා ඊට පස්සේ මෙන්න මේ කරුණත් අනිවාර්යයෙන්ම මතක තියාගන්න මූලාශ්‍ර ලේඛන වල ප්‍රයෝජන ගනුදෙනු මූලික සටහන් පොත්වල සටහන් කිරීමට උපකාරී වීම අනිවාර්යයෙන්ම මොකද අපි ඊළඟ පියවරේදී කරන්නේ මූලික සටහන් පොත්වල සටහන් කරන්න ඒවට උපකාරී වෙනවා මේවා තමයි අපි යොදාගන්නේ ප්‍රධාන වශයෙන්ම ඊට පස්සේ ගනුදෙනුවක් සිදු වූ බවට ලිඛිත සාක්ෂියක් වීම ගිණුම් කරන වංචා දූෂණ අවම වීම සහ විස්තරාත්මක ස්වරූපය අවබෝධ කරගන්න. ඉතින් ওই දේවල් ටික තමයි මූලික වශයෙන්ම ඔයාලා මූලාශ්‍ර ලේඛන සම්බන්ධයෙන් දැනගන්න අවශ්‍ය. හරි. රෙකෝඩින් එක මම රෙකෝඩ් වෙන්න දාලා තියෙනවා ඔයාලට ෂෙයා කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි. ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඉන්න. මොකද ලයිව් ක්ලාස් එකකින් ඉඳගෙන කරොත් තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ආයිත් රෙකෝඩින් බලලා කරනවට වඩා මොකද ඔයාලට ප්‍රශ්නක් තියෙනවා ඒවා निराකරණය කරන්න පුළුවන්. හරි. ළමයි තොරතුරු එක්රැස් කිරීම ගැන දැන් ඔයාලට හොඳ අවබෝධයක් තියෙනවා. මේ දේවල් ටික විතරයි ඔයාලා මේ සම්බන්ධයෙන් දැනගන්න අවශ්‍යයි. ඊළඟට වෙන්නේ අපි ක්‍රියාවලියේදී දෙවනි පියවර විදිහට වෙන්නේ සටහන් කිරීම නැත්නම් වාර්තා කිරීම විදිහට කිව්වා. පළවෙනි එක තොරතුරු එක්රැස් කිරීම
එක් රැස් කිරීම වෙනවද? ඔව් නේ. එක් රැස් කිරීම වාර්තා කිරීම වර්ග කිරීම සාරාංශ කිරීම සහ අවසානයේදී විශ්ලේෂණය හා අර්ථකථනය ඔය දේවල් ටික තමයි තියෙන්නේ මූලික ගණන් කරන ක්‍රියාවලිය ඇතුලේ. හරි. දැන් ඔයාලා දන්නා ප්‍රධාන වශයෙන් මේකේ තියෙන පළවෙනි පියවර විදියට කියන තොරතුරු එක්රැස් කිරීම කරන්නේ මූලාශ්‍රලේඛන ආශ්‍රය. මෙතන ඉස්සරහින් ඔයාලා ලියාගත්තොත් හරියටම ඔයාලා ලියා ගන්න පුළුවන් එක්රැස් කිරීම කියලා ඉතලයක් දාලා මූලාශ්‍රලේඛන ආශ්‍රය. ළමයි දැන් අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ වාර්තා කිරීම. ඉතින් අද ගණන් හදන්නේ අපි මේ ටික සාකච්ඡා කරොත් අද හොඳටම ඇති පැයක් ඇතුළත ක්ලාස් එකේ වුණොත් මම ඒ තවදුරටත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මූලික වශයෙන්ම ඔයාලට මෙන්න මේ දේවල් ටික අවබෝධයක් ලබා දෙන්න තමයි මම අද කාලය වෙන් කරන්නේ. අපි අඟහරුවෙන් ඉඳන් තමයි වැඩ පටන් ගන්නෙ. හරි. දෙවෙනි පියවර තමයි වාර්තා කිරීම. ළමයි ඔය ආකාරයේ මූලාශ්‍රලේඛන ආශ්‍රයෙන් එක්ස්ප්‍රෙස් කරගන්න තොරතුරු අපි දෙවෙනි පියවරේදී වාර්තා කිරීම නැත්නම් අපි තව නමක් කියනවා සටහන් කිරීම කියලා. සටහන් කිරීමට විවිධාකාරයේ පොත් පවත්වාගෙන යනවා. උදාහරණ විදිහට කිව්වොත් ළමයි මේ විවිධාකාරය වෙන ගනුදෙනු එකම පොතක දාන්න ගියොත් එම මේක එන අච්චාරුවක් වෙනවා. කඩේ මුදලාලට තේරෙන්නේ නැහැ මේක ඔක්කොම එක තැනනේ තියෙන්නේ. හොයාගන්න බෑ මේකේ උණ ගනුදෙනුව මොකද්ද? කවද්ද උනේ මොන ආකාරයේ ගනුදෙනුවක්ද? ඒක හරි පැහැදිලිකමක් නැහැ. ඒ නිසා ළමයි මේ විවිධාකාරයේ ගනුදෙනු වලට විවිධාකාරයේ පොත් පවත්වාගෙන යන ව්‍යාපාරය. සටහන් කරන්න විවිධාකාරයේ පොත් පවත්වාගෙන යනවා. අපි ඕවට කියනවා නමක් මූලික සටහන් පොත්, උපයෝගී පොත් නැත්නම් දෛනික පොත්. මම එකිනෙක ලියන්නම් මුලින්ම බෝඩ් එකේ. ඊට පස්සේ පුංචි පැහැදිලි කිරීමක් කරන්නම් ඔයාලට. එතකොට මේක හොඳටම අවබෝධ වෙයි. ළමයි මුදල් ලැබීම් සම්බන්ධව අපි සටහන් කරන්න මූලික සටහන් පොත තමයි මුදල් ලැබීම් ජර්නලය. බෝඩ් එකේම ක්ලියර් නැත්නම් අනිවාර්යයෙන්ම කියන්න. ප්‍රශ්න දෙන්න. මුදල් ගෙවීම් සම්බන්ධව මුදල් ගෙවීම් ජර්නලය. මම කියන්න යන ගෙවීම් ජර්නලය. සුළු මුදල් ගෙවීම් සම්බන්ධව සුළු මුදල් ගෙවීම් ජර්නලය. දැන් කලින් සිලබස් එකේ නම් මේ මුදල් ලැබීම් ජර්නලය ගෙවීම් ජර්නලය කියලා දෙකක් තිබුණේ නැහැ. ඒ දෙකම සටහන් කරන්න එක මූලික සටහන් පොතයි පවත්වාගෙන ගියේ. අපි ඒකට කිව්වා මුදල් පොත කියලා. දැන් නම් ඒක මුදල් පොත ඔයාලට නැහැ සිලබස් එකේ. නිසා ඒ කලින් සිලබස් එක ගණන් හදනවා නම් සමහර විට ඔයාලට ඒක අහුවෙන්න පුළුවන්. ඒ නිසා ඒවා හදනවා නම් අනිවාර්යයෙන්ම අලුත් විෂය නිර්දේශයට අනුව හදන්න. ඒ වගේ උත්තරත් එක්ක ක්‍රොස් චෙක් කරගන්න එපා. මොකද ඒවා වෙනස් කලින් සිලබස් එකේ. නිසා මුදල් ලැබීම් ජර්නලය, මුදල් ගෙවීම් ජර්නලය, සුළු මුදල් ගෙවීම් ජර්නලය, ගැනුම් ජර්නලය, ණයට ගැනුම් සම්බන්ධ ගනුදෙනු, ණයට විකුණුම් සම්බන්ධ ගනුදෙනු සටහන් කරන මූලික සටහන් පොත තමයි විකුණුම් ජර්නලය. මම කෙටියෙන් කියන්නේ මේක. ආපසු යැවුම් සම්බන්ධ ගනුදෙනු සටහන් කරන මූලික සටහන් පොත තමයි ආපසු යැවුම් ජර්නලය. ආපසු එවුම් සම්බන්ධ ගනුදෙනු ආපසු එවුම් ජර්නලය සහ අනිකුත් ගනුදෙනු. මේ මූලික සටහන් පොත්වල සටහන් කරන්න බැරි අනිකුත් ගනුදෙනු අපි සටහන් කරන්නේ පොදු ජර්නලය. ළමයි මතක තියාගන්න අපි ප්‍රධාන වශයෙන්ම තොරතුරු එක්ස්ප්‍රෙස් කරන්නේ මූලාශ්‍රලේඛන ආශ්‍රයෙන්. ඊට පස්සේ අපි වාර්තා කිරීමක් කරනවා. වාර්තා කරන්නේ අපි මූලික සටහන් පොත්වල. නැත්නම් අපි කියනවාට උපයෝගී පොත්. නැත්නම් අපි කියනවා දෛනික පොත්. තමයි මේ නම් හැදිලා තියෙන්නේ ඇයි කියලා මම කියන්නම්. එතකොට ඔයාලට මේක අවබෝධ වෙයි. මූලික සටහන් පොත්. ඒකේ තේරුම තමයි මූලිකව සටහන් කරන පොත්. ගනුදෙනුව සිදු වහාම මූලිකව ප්‍රථම වරට
ප්‍රථමයෙන්ම සටහන් කරන පොත් නිසා තමයි ඒකට නමක් කියන්නේ මූලික සටහන් පොත් කියලා නම දීලා තියෙන්නේ. නම තියෙන්නේ. ඒ වගේම උපයෝගී පොත්, අවසානික දෛනික පොත්. දෛනික පොත් කියලා මේවට කියන්නේ ළමයි මතක තියාගන්න. ගනුදෙනුව කියන්නේ අපි දෛනිකව සටහන් කිරීමක් කරනවා. ඒක දෛනිකව අප්ඩේට් කරගෙන යනවා. අපි නිකන් මේ සතියක් විතර එකතු කරන් ඉන්නේ නැහැ ලෝඩ් එක පිටින් එකටම දානවා කියලා සතියක් කියලා ඊළඟ සතිය වාර්තා කරනවා කියලා වෙලා ඉන්න බෑ. අර ගනුදෙනුව සිදු වහාම ඒක සටහන් කරනවා. දෛනිකව ඒක සිදුවීමක් වෙනවා. ඒ නිසා තමයි ඒකට දෛනික පොත් කියලා කියන්නේ. දෛනික පොත් කියලා කියනවා මතක තියාගන්න. ඕක වැදගත් වෙනවා. වැදගත් වෙනවා කියන්නේ මේ පිළිබඳ 100%ක්ම අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් ප්‍රධාන වශයෙන් මූලික සටහන් පොත් 8යි උපයෝගී පොත් දෛනික පොත් කියලා අපි කියනවා. මේ ආකාරයට මුදල් ලැබීම් ජර්නලේ, මුදල් ගෙවීම් ජර්නලේ, සුළු මුදල් ගෙවීම් ජර්නලේ, ගැනුම් විකුණු ආපසු වේවුම් අවසානයේදී පොදු ජර්නලේ. දැන් කවුරු හරි අහුවෙත් බැරිලා මේ වගේ ඇයි මේවට දෛනික පොත් කියන්නේ? ඇයි මේවට මූලික සටහන් පොත් කියන්නේ? කියලා ඒවටත් උත්තර දීම දැන් ඔයාලගේ. ගනුදෙනුව මූලිකව සටහන් කරනවා. ප්‍රථමයෙන් සටහන් කරන පොත් පන්තිය තමයි මූලික සටහන් පොත්. ඒ නිසා තමයි මේවට මූලික සටහන් පොත් කියන්නේ. ඒ වගේම දෛනිකව ගනුදෙනුව සිදු වහාම මේවා සටහන් කියලා අප්ඩේට් කරගෙන යන නිසා ඒවට අපි නමක් කියනවා දෛනික පොත් කියලා. ඉතින් මේවත් ඔයාලා දැනගෙන ඉන්න එක වඩා වටිනවා. දිනුම් කරන විෂය හදාරන ශිෂ්‍යයෝ විදියට. හරි? ඒ නිසා ඔයාලට කියන සෑම ප්‍රශ්නයක්ම निराකරණය කරගන්න. දැන් මම මේවා කියලා දුන්නේ නැත්නම් ඔයාලට ප්‍රශ්න අහන්න අයිතියක් තියෙනවා. ඇයි සර් මේවට දෛනික පොත් කියන්නේ? එහෙම ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒවා निराකරණය කරගන්න ඔයාලට අවස්ථාව දෙනවා. ලොකු ළමයි ප්‍රමාණයක් නැහැ. පරිම 50ක් ඉන්නේ. ඉතින් 50කුත් නැහැ. ජොයින් වෙන්නේ නැහැ ක්ලාස් එකට. ඉදිරියේදී නම් මම මේක මෙහෙම තියන්නේ නැහැ. මොකද මේ ලබන මාසෙ ඉඳන් අනිවාර්යයෙන්ම ඔයාලට රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් දෙනවා. එතකොට අර රෙජිස්ට්‍රේෂන් නම්බර් එක තියෙන කට්ටිය විතරයි ක්ලාස් එක සම්බන්ධ කරගන්න. ඒ වගේම මොකද ඔයාලා ගැන වගකීමක් ගන්න මට බෑ. ඔයාලා තනින් තන නොකඩවා කියන ක්ලාස් එන්නේ නැත්නම්. අද ඇවිල්ලා ලබන සතියේ ඉන්නේ නැහැ කියන ඔයාලා ගැන මම වගකීමක් ගන්න බෑ මට. ඒ නිසා ඒ කට්ටිය අයින් කරනවා ගෲප් එකේ. ඒ නිසා ඒවා මම ඉදිරියට කරනවා. මොකද මේක ආවට ගියාට කරන ක්ලාස් එකක් නෙවෙයි. මොකද ඔයාලට මේක මිස් වුණොත් මේක කරගන්න බැරුණොත් අනිවාර්යයෙන්ම අපේ ඊළඟට පටන් ගන්න ක්ලාස් එකට හරි ජොයින් වෙලා ඒ ලෙසන් ටික මුලින්ම ගිණුම් කරන්න ඇති වෙනකල් ඉගෙන ගන්නවට අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඒවා වගකීම මම 100%ක්ම ගන්නවා. එතකොට ඔයාලා හැමදාම ක්ලාස් එකට එන්න දැනගන්න ඕනේ. හරි. දැන් ඔයාලට පැහැදිලි ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකක් කතා කරා. තොරතුරු එක්ස්ප්‍රෙස් කිරීම සහ වාර්තා කිරීම අපිට නැත්නම් අපිට කියනවා සටහන් කිරීම කියලා. දෙක නම් දෙකම තියෙනවා ප්‍රශ්නයක් නැහැ ගැටලුවක් නැහැ. මේ වාර්තා කිරීම සටහන් කිරීම. ඒ වගේම අපි ඉගෙන ගත්ත වාර්තා කරන්නේ මූලික සටහන් පොත්වල නැත්නම් උපයෝගී පොත් කියලා අපි ඒවට කියනවා නැත්නම් දෛනික පොත් කියලා කියන ප්‍රධාන වශයෙන්ම 8යි මේ ආකාරයේ මූලික සටහන් පොත් 8. මුදල් පොත කියලා එකක් එහෙම නැහැ. අපේ සිලබස් එකේ නිසා ඒවට දෙකක් තියෙනවා ප්‍රධාන මුදල් ලැබීම් ජර්නලයි ගෙවීම් ජර්නලයි. සමහරවිට ඔයාලා O level වලදී මුදල් පොත තිබුණා සුළු මුදල් පොත තිබුණා මේකෙදි එහෙම නැහැ. සුළු මුදල් පොතක්වත් මේකේ නැහැ. ඒ නිසා වැරදි අවබෝධයක් ගන්න එපා. ඒව ඇවිල්ලා O level වල කරපු විදිය. මේක A level වලට සෙට් වුණා නම් අර O level ටික ඔක්කොම අමතක කරන්න. ඒවයි වෙනස් වෙන දේවල් හරියට ඉගෙන ගන්න පරණ විදිහට තාමත් හිතන්න එපා. මුදල් පොත සුළු මුදල් පොත ඒවා මොකුත් නැහැ මෙහි. තියෙන්නේ මෙන්න මේ මූලික සටහන් පොත් 8 ප්‍රධාන වශයෙන්. හරි. ළමයි අපි ක්‍රියාවලිය ගැන තමයි සාකච්ඡා කරගෙන හිටියේ. ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ දෙක ගැන ඔයාලට දැන් හොඳ අවබෝධයක් තියෙනවා. හරි. ළමයි මම අද ගොඩක් වෙලාවට පැය දෙකක් ක්ලාස් එක ඇදෙන එකක් නැති වෙයි. මම මේ ටික විතරක් සාකච්ඡා කරන්නේ. ගණන් අද නෙවෙයි ඊළඟ සතියේ කරන්නේ. ඒ නිසා හරියට අහගෙන ඉන්න මේ පොඩි කුංචි කාලය ඇතුළත. මම ටියුට් එක ෂෙයා කරන්න පොඩ්ඩක් ඉන්න. බලමු නෝට් එක මොකද්ද තියෙන්නේ කියලා. හරි. මූලාශ්‍ර ලේඛනවල අපි ඉවර කළා දැන්. ඊට පස්සේ තියෙනවා මූලාශ්‍ර ලේඛන පදනම් කරගෙන ටියුට් එක ඔයාලට ෆිල් කරන්නවත් මොකුත් නැහැ. highlight කරලා මේවා highlight කරලා තියෙන්නේ underline කරනවා underline කරලා තියෙන වැදගත් කරුණු. ඒ නිසා මේකේ print out එකක් ගන්න විතරයි ඔයාලට තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේක තවත් ෆිල්ටර් කරන්න හදන්න එපා. මේකේ තියෙන ඔක්කොම කරුණු ගැන ඔයාලට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම 100%ක්ම අවබෝධයක් තියෙන්න ඕනේ. මූලාශ්‍ර ලේඛන පදනම් කරගෙන ගනුදෙනු වල ස්වභාවය අනුව පහත දැක්වෙන මූලික සටහන් පොත් ව්‍යාපාරය පවත්වාගෙන යයි. 8ක් තියෙනවා. ඒ 8ට අදාළව තියෙනවා මූලික සටහන් පොත් 8ක්. ඒක බලා ගන්න නෝට් එක. මම කෙනෙක් කියන්නේ මූලික සටහන් පොත් යනු ගනුදෙනුවක් සිදු වහාම එය ලෙජරේ වර්ග කිරීමට පෙර අපි ඊළඟ පියවරේදී කතා කරනවා වර්ග කිරීම ගැන.
ඒ එතනට යන්න කලින් අපි කරන්නේ මුලින්ම මූලික සටහන් පොත්වල වාර්තා කරන එක. ඒක අර ගනුදෙනුවක් සිදු වහම මේ සටහන් කරන නිසා ඒ නිසා තමයි අපේ මූලික සටහන් පොත් කියන්නේ සහ උපයෝගී පොත් මෙන්න දෛනික පොත් යනාදී නම් වලින් හඳුන්වන්නේ. ඔකට උපයෝගී පොත් කියන්නේ ඔක ලෙජරේ වර්ග කරන්න උපයෝගී වෙනවා අපිට. ඒ නිසා ඔය උපයෝගී පොත් කියලා කියනවා අපි දෛනික පොත් වගේ නමුත් තියෙනවා. අවසානයේදී අපි ඊළඟ වැදගත් කරුණක් තියෙනවා මූලික සටහන් පොත්වල ප්‍රයෝජන. ප්‍රධාන වශයෙන්ම ඔන්නේ ප්‍රයෝජන ටික වල මතක තියාගන්න වැඩි දෙයක් නැහැ. පළවෙනි එක තියෙනවා ව්‍යාපාරයේ සිදුවන සෑම ගනුදෙනුවක්ම එකවර ලෙජර් ගිණුම් වල සටහන් කරනවට වඩා ප්‍රථමයෙන් මූලික සටහන් පොත්වල වාර්තා කර පසුව ලෙජරයට පිටපත් කිරීම පහසුයි. අනිවාර්යයෙන්ම ළමයි අපි ඊළඟ පියවරේදී කියන්නේ කතා කරනවා ලෙජරේ ගැන. දැනට වාට අවබෝධයක් නැහැ මේ පිළිබඳව. ඒ නිසා ඒවා බය වෙන්න එපා. අපි ඒක පැහැදිලිව ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ඒකේ සටහන් ගිණුම් වල සටහන් කරන්න කලින් ඔක පැහැදිලිව වෙන්වෙන්ව එක එක පොත්වල සටහන් කරොත් අපිට ඒක ගොඩක් පහසු වෙනවා ලෙජරේ සටහන් කරන්න පිටපත් කරන්න. ඒ වගේම වැරදි වංචාවම වෙනවා. ඒවා highlight කරගන්න underline කරගන්න print out එකක් ගත්ත අය. සහ මේ ගිණුම් කරන ක්‍රියාවලිය තුළ මන අභ්‍යන්තර පාලනයක් පවත්වාගෙන යන්න පුළුවන්. අනවශ්‍ය ලෙස ලෙජරේ විශාල නොවීම එකක් ගන්න පුළුවන්. ලෙජරේ කියන්නේ අපි ඊළඟ පියවරේදී කියන්නේ ඔක. ඒක කියන්නේ ගිණුම් සියල්ල, ටී ගිණුම් සියල්ල ඇති ස්ථානය තමයි ලෙජරේ කියලා කියන්නේ. ඉතින් මේ ලෙජරේම සටහන් කරන්න ගියොත් ලෙජරේ අනවශ්‍ය ලෙස දීර්ඝ වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මූලික සටහන් පොත්වල එකතුන් අවසාන එකතුන් තමයි අපි ලෙජරේට පිටපත් කරන්නේ. එතකොට මේක දීර්ඝ වෙන්නේ නැහැ, විශාල වෙන්නේ නැහැ. මේ පිළිබඳ අවබෝධයක් තියෙනවා ඔයාලට අනිවාර්යයෙන් දෙනවා මම ඉස්සරහට. දැනට මේක ගැන අවබෝධයක් නැහැ. හරි. ගනුදෙනුක විස්තරාත්මක ස්වරූපය අවබෝධ කළ හැකි වීම අනිවාර්යයෙන්ම එතකොට අර මූලාශ්‍ර ලේඛනවල ප්‍රයෝජනත් උලත් ඕක තිබුණා. ගනුදෙනුක විස්තරාත්මක ස්වරූපය අවබෝධ කර හැකි. සහ අවසානයේදී තියෙනවා ව්‍යාපාරයක සිදුවන විවිධ ස්වරූපයේ ගනුදෙනු වෙන්කර හඳුනාගත හැකි වීම. හරි. ළමයි මූලික සටහන් පොත් සම්බන්ධයෙන් විෂය කොටස් නැත්නම් තියරි වල මේ කරුණු ටික විතරයි වල ප්‍රධාන වශයෙන්ම දැනගන්න අවශ්‍ය වෙන්නේ. හරි. ඔව් අනිවාර්යයෙන් MCQ ප්‍රශ්න එනවා එන්න ඉඩ තියෙනවා. MCQ ප්‍රශ්න එන්න තියෙනවා. මම ඉතින් අර ඔයාලට පේපර් එක දෙද්දි අනිවාර්යයෙන්ම ඔයාගෙන් අර කියන්නේ හිතලා උත්තරයක් ගන්න තමයි මම මේ පේපරේ ගොඩක් ප්‍රශ්න දාලා තිනවා. ඒක හරි අවබෝධයෙන් කරනවා නම් ඒක ගොඩක් වෙලාවට තේරෙයි. සාමාන්‍යයෙන් ලේසි පේපර් එකක් දීලා ලකුණු 80න් උඩ ගත්තා C කියලා වත් අර තෘප්තිමත් වෙනවා. එතකොට අර අමාරු ප්‍රශ්න කෙරෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම වැඩිපුරම මේකේ ගොඩක් පැටර්න් සාගත ප්‍රශ්න දාලා තියෙන්නේ. එතකොට ඔයාලට පෙළඹෙනවා අර විභාගෙදි ගිහිල්ලා තාම හිතන්න ගන්නවා. උත්තරේ වුණත් අන්න හොඳට තර්ක කළා තමයි උත්තරේ ගන්න. ඒ නිසා මේ පේපර් අනිවාර්යයෙන්ම කරන්න වත් වැදගත් වෙනවා. මේ මූලික සටහන් පොත්වල පේපර් එකක් මම දෙනවා මේ පාඩම ඉවරලා. ඒකත් ගොඩක් වාට පැටලි සාගත කියන්නේ ලේසි පේපර් එකක් දෙන්නේ නෑ මම. අනිවාර්යයෙන්ම හිතලා කරන්න තමයි දෙන්නේ. ඒක අපි ඉදිරියේදී ගමු. ඔයාලට පේපර් එක දෙද්දී ඔයාලට ඒක අවබෝධ වෙයි. හරි ළමයි. ඉතින් ප්‍රධාන වශයෙන්ම දැන් අපි ප්‍රධාන කරුණු තුනක් දන්නවා. අපි ගිය සතියේ සාකච්ඡා කරලා ඉවර වුණා. දිනුම් කරන සමීකරණය ගැන. එතකොට ගනුදෙනු හා සිද්ධීන් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. 100%ක්ම තොරතුරු එක්ස්ප්‍රෙස් කිරීම ගැන දැන් අවබෝධයක් තියෙනවා. දැන් අපි කලේ ඔබ ටියුට් එක පොඩ්ඩක් බැලුවම ඔයාලට අනිවාර්යයෙන්ම 100%ක්ම අවබෝධ වෙනවා. ඒකේ ෆිල්ටර් කරන්න බෑ කරනවා. ඔක්කොම බලන්න. දීලා තියෙන නෝට් එක ටියුට් එකේ තියෙන ඔක්කොම කරුණු ඔයා ගැන අවබෝධයක් තියෙනවා. වාර්තා කිරීමත් මෙච්චරයි ප්‍රධාන වශයෙන්ම ඔයාලා විෂය කොටස් වශයෙන් දැනගන්න ඕනි. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් මූලික සටහන් පොත් 8 මොනවද? ප්‍රයෝජන මොනවද? මූලික සටහන් පොත් පවත්වාගෙන යන්නේ ප්‍රයෝජන මොනවද? ගැන අවබෝධයක් තියෙනවා. මේ දේවල් ටික දැනගත්තාම මුද්‍රණ ප්‍රමාණවත් මේ පිළිබඳව. හරි. ළමයි අපිට ඊළඟ පියවරේදී කතා කරන්න තියෙන්නේ වර්ග කිරීම. මම ඒක පැහැදිලි කරන්නම්. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔතන මයික් එක ඔන් කරලා කතා කරන්න. කිසිම ගැටලුවක් නැහැ. ලැජ්ජ වෙන්න එපා කතා කරන්න. අනිවාර්යයෙන්ම කතා කරන්න ඔයාලා කතා කරනවා නම් හොඳයි. හරි. ප්‍රශ්නයක් තමයි ඊළඟ විෂය කොටස සාකච්ඡා කරන්නම්. වර්ග කිරීම ගැන. හරි. මම බෝඩ් එක මකන්න ළමයි.
දැන් මම අද උත්සාහ කරන්නේ මේ පාඩම ගත්තට පස්සේ මොනවද ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ කියලා අර චිත්‍රයක් වගේ මේ දේවල් ටික තමයි ඔයාලට තියෙන්නේ කියලා අයිඩියා එකක් දෙන්න තමයි අද මම මේ ලෙසන් එක කරන්නේ. ගණන් හදද්දී ඔයාලට මේ එකින් එක ගැන පුළුල් අවබෝධයක් ලැබෙනවා. ලැබීම් ජර්නල් එක කියන්නේ මොකක්ද? ඕක කොහොමද ගණන් සටහන් කරන්නේ? ඒ ආදී සියලු කාරණා. මේ වගේ හැම එකක් ගැනම අපි පැහැදිලි අවබෝධයක් ලබා ගන්නවා. ඒ නිසා ඒ ගැන බලන්න බෑ. මම දැන් පටන් ගන්න කලින් අර මූලික වශයෙන්ම ඔයාලට අවබෝධයක් තියෙනවා මේ පාඩමෙන් මොනවද ඉගෙන ගන්න තියෙන්නේ. ඒ වගේ මොනවද ප්‍රයෝජන මොනවාද තියරි ටික අන්නේ දේවල් ටික තමයි මම දැන් කියාගෙන යන්න ඔයාලට උගන්වන්නේ. ඒ නිසා ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම අහන්න. මොකද හැම පාඩමක් ඔයාලට 100%ක්ම පුළුවන් වෙන්න ඕන. 80%ක් නෙවෙයි 100%ක්. හරි? ඒකයි මම කිව්වර පේපර් එක කරද්දී ඔයාලට වර්ධින ප්‍රශ්න ටික මට මැසේජ් එකක් දාලා හරි निराකරණය කරගන්න. निराකරණය කරගන්න කියලා ඒක තමයි මම කිව්වේ. හරි. ඒ නිසා ඒ දේවල් කරන්න පැහැදිලිව ඔයා මේකෙන් ප්‍රයෝජනය ගන්න එක ඔයාගේ වැඩ. හරි. ඔයාට ඕනි තරම් අවස්ථා දිනවා මගේ ප්‍රශ්න අහලා ඕන දෙයක් निराකරණය කරගන්න. ඒ නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා මට කියන්න තියෙනවා. හරි. ඔයාලා 500 නැහැ. නමුත් අර රැල්ලට යන්නේ ළමයි ක්ලාස් එකේ ළමයි ගොඩක් ඉන්නවා එතන හොඳයි. ටියුට් එකේ කවර් පේජ් එක ඔය ටික ඩිසයින් එක හොඳයි නම් ඒ ක්ලාස් එක හොඳයි. ඒ ඇවිල්ලා එහෙම මනින්න නැත්තර මේ ලෙවල් මට්ටමේදී ළමයි අර ඊට වඩා ඔයාලා අනිවාර්යයෙන්ම ක්ලාස් එකක් තෝරගනිද්දී ඒකේ ඔයාලට තේරෙනවද දෙයක් ගන්න පුළුවන්ද ඒසයට මැසේජ් කරලා කන්ටැක්ට් කරගෙන ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන්ද ඒව තමයි බලන්න ඕනේ අන්තර්ගතයේ මොනවද කියලා දෙන විදිය තේරෙනවද වැඩිපුර ගණන් හදනවද ඒ බයිලා ගන්නවද නැත්නම් ක්ලාස් එකේ බයිලා ගහින්නවද ක්ලාස් එක කරනවා දැන් ඔයාලා තේරුම් ගන්න ඕනේ නේද ඒ නිසා BS Econ ක්ලාස් දෙක උනත් හරි හොඳ ක්ලාස් දෙකක් තෝරගන්න මේක සුපිරියටම කොට දාගත්තත් වැඩන්නේ අනිත් එකත් අර බැලන්ස් එකේ යන්න ඕනේ හරි මොකද A level වලදී රෑන්ක් කරන්නේ මොන පේපර් එකේද කියලා අපිට ඒක එන්නේ අපි සෙට් එක හැදෙන්නේ කියන්නේ වැඩි සෙට් එක දැන් සමහර ලාට අර බර තියෙන විදියක් තියෙනවා ඕකේ ඉකොන් වලට වැඩිපුර බරක් තිබ්බොත් අර ඉකොන් වලට හොඳට මාක්ස් ගත්ත එක්කෙනාට තමයි ඉහළ රෑන්ක් එකට යන්න පුළුවන් accounts වලට බර තිබ්බොත් ඒ accounts වලට වැඩි ලකුණු තියෙන අයට තමයි ගොඩක් හොඳ රිසල්ට් එකක් හොඳ රෑන්ක් එකට යන්න පුළුවන් ඒ නිසා අර විෂයන් තුනටම බර තියන්න තුනම එක වගේ කියන්නේ පර්ෆෙක්ට් වෙන්න ඕන තුනම එකක් දෙකක් නෙමෙයි තුනම පුළුවන් වෙන්න ඕන හරි තමයි තුන්වෙනි පියවර තමයි අපි සාකච්ඡා කරන්නේ වර්ග කිරීම හරි ඉතින් මෙතනට එන්න කලින් මම ඔයාලට මෙතෙදි වෙන දේ ගැන පැහැදිලි කරලා ඉන්නවා ළමයි මම කිව්වා ව්‍යාපාරයේ විවිධ ස්වරූපයක ගනුදෙනු වෙනවා ඒ ගනුදෙනු තොරතුරු එක්රැස් කර ගන්නවා මූලාශ්‍රය ලේඛනාශ්‍රය ඊට පස්සේ ඒවා සටහන් කිරීමක් කරනවා මූලික සටහන් පොත්වල මුදල් ලැබීම් සම්බන්ධ ගනුදෙනු සටහන් කරන්නේ මුදල් ලැබීම් ජර්නල් එක තුල කියලා කිව්වා ඉතින් මම පුංචි ගනුදෙනු ටිකක් ගන්නම් මුදල් ලැබීම් සම්බන්ධ ගනුදෙනු ටිකක් මොකද මේ උදාහරණෙත් එක්ක ගියොත් ඔයාලට ගොඩක් ලේසි මේක කරගන්න වර්ග කිරීම ගැන අවබෝධයක් ලබා ගන්න හරි මෙතන ඔයා ඊතලයක් දාලා ලියා ගන්න ඕනේ වාර්තා කිරීම නැත්නම් සටහන් කිරීම සිද්ධ වෙන්නේ මූලික සටහන් පොත්වල මූලික සටහන් පොත්වල හරි වර්ග කිරීම පැහැදිලි කරන්න යන්නේ පුංචි උදාහරණයකට එක්ක තමයි මම මුදල් ලැබීම් සම්බන්ධ ගණන් ටිකක් ගන්නවා මුදල් ලැබීම් සම්බන්ධ ගණන් ටිකක් හරි ප්‍රධාන වශයෙන්ම මුදල් ලැබීම් සම්බන්ධ ගණන් දෙනවා ගත්තොත් අයිතිකරු ප්‍රාර්ථනීය දායක වෙන එක තියෙනවා අයිතිකරු ප්‍රාර්ථනීය එනවා අයිතිකරු ප්‍රාර්ථනීය එනවා ව්‍යාපාරේ පටන් ගනිද්දී සල්ලි දානවා රුපියල් ලක්ෂ 5 හරි 500 තව මුදල් ලැබීම් සම්බන්ධ කටයුතු ගත්තොත් අපි විකුණුම් අත්පිට විකුණුම් වලින් සල්ලි හම්බ වෙනවා හරි අත්පිට විකුණුම් රුපියල් ලක්ෂ 2යි ඒ වගේම ආදායමක් ලැබෙන්න පුළුවන් ණයගැතියකින් සල්ලි ලැබෙන්න පුළුවන් ওই දෙකත් අපි ලියමු ණයගැති මුදල් ලැබීම රුපියල් 80000යි සහ ගෙවල් කුලී ආදායම ලැබුණා රුපියල් 20000යි හරි මේ ආකාරයේ ගණදෙනු හතරක් වෙනවා ව්‍යාපාරේ මම පුංචි උදාහරණයක් මේ වර්ග කිරීම එතකොට ඔයාලට හොඳට පැහැදිලි හරි වර්ග කිරීම තමයි මම කිව්වා මේ ගණදෙනුවක් වුණා තමයි මේකට දාලා මූලාශ්‍ර ලේඛන පිළිවෙල කළා ඔව්
මූලාශ්‍රය පිළිවෙල ඒව පදනම් කරගෙන සටහන් කරන පොත් පන්තියක ඒවට අපි කියනවා මූලික සටහන් පොත් කියලා. මුදල් ලැබීම සම්බන්ධ ගණුතුන් සටහන් කරන්නේ මුදල් ලැබීම් ජර්නලයේ ගැන ලැබීම් ජර්නලය කියලා කිව්වා. ඉතින් මම සරල ආකෘතියක් මේක ඇඳලා පෙන්නන්නම් මුදල් ලැබීම් ජර්නලය. මුදල් ලැබීම් ජර්නලය. තාම වල මේක ගැන අවබෝධයක් නැහැ. පොඩ්ඩක්වත් අවබෝධයක් නැහැ. මේ වර්ග කිරීම පැහැදිලි කරන්න අවශ්‍ය නිසා තමයි මම මේ පුංචි පැහැදිලි කිරීම කරන්නේ. ඒ නිසා මේවා ගණන් හදද්දී හොඳට ආකෘති මේ වගේ දාන විදිය වගේ හොඳ අවබෝධයක් ලබා ගමු. හරි? තමයි මේකේ ආකෘතිය සාමාන්‍යයෙන් තියෙන මුලින්ම දිනේ තියෙනවා. මුදල් ලැබීම් ජර්නලය තමයි මම නිරූපණය කරන්නේ. ලදුපත් අංකය, දිනේ ලදුපත් අංකය, විස්තරය. දිනේ ලදුපත් අංකයේ විස්තරය. ඊට පස්සේ වට්ටම් එහෙම තියෙනවා. වට්ටම් එහෙම දාන්න අවශ්‍ය නැහැ. මම මේ පැහැදිලි කිරීම කරන්න නිසා මම ඒ අවශ්‍ය දේවල් ටික විතරක් ලියන්නම්. ඊට පස්සේ වටිනාකම් කියලා තීරුවක් තියෙනවා. වටිනාකම්. ඊට පස්සේ මේකේ විශ්ලේෂණ තීරු. විශ්ලේෂණ තීරු කීපයක් තියෙනවා. විශ්ලේෂණ තීරු. මේ ආකාරයට මම රූල් කරේ මුදල් ලැබීම් ජර්නලේ. මොකද අපේ ව්‍යාපාරයක් උදාහරණයක් ගත්ත එකේ මේ වෙලාව සිරිපාල ව්‍යාපාරේ මුදල් ලැබීම් සම්බන්ධ ගණුතුන් ටිකක් විතරයි වෙලා තියෙන්නේ කියලා අපි උදාහරණයක් ගත්තා. මේ ටික විතරයි වෙලා තියෙන්නේ. මුදල් ගෙවීමක් මොකුත් නැහැ. උදාහරණයක් ගත්තා. මේක විශ්ලේෂණය කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම විකුණුම් ඒ කියන්නේ අපිට මුදල් ලැබෙන මාර්ග අනුව තමයි මේක විශ්ලේෂණය කරන්නේ. අපිට ඕන විදිහට ඒක විශ්ලේෂණය කරන්න පුළුවන්. වැඩිපුර ගනුදෙනු වෙලා තියෙනවා නම් විකුණුම් සම්බන්ධව විකුණුම් වලට තීරුවක් වෙන් කරන්න. ආදායම් සම්බන්ධව නම් ප්‍රධාන වශයෙන් තීරු 4ක් වෙන් කරන්න. වැඩිපුර ගනුදෙනු වෙලා තියෙන ඒවාට තීරු වෙන් කරන්න. අපි ඒක ඉදිරියට ගමු හොඳට. දැන් සාමාන්‍ය අවබෝධය ලබා ගන්න. විකුණුම් ඒ වගේම ණය ගැති ලැබීම් කියනවා සහ ආදායම් සහ වෙනත් කියලා මම තීරු 4කට වෙන් කරගත්තා. මේ ආකාරයේ තීරු 4කට වෙන් කරගත්තා. මේ ගණන් ටික දාන්න. අපි දින ටිකක් දාගෙන යමු. 1 1 1 5 1 8 1 12. හරි. ළමයි 1 ලදුපත් අංක දාන්න අවශ්‍ය නැහැ අපි. එච්චර දේවල් අපි ගණන් හදද්දි කරමු. දැන් සාමාන්‍ය අවබෝධය ලබා ගන්න. 1 තියෙනවා අමතර ප්‍රාග්ධනය අයිතිකරු ප්‍රාග්ධනය කියලා. අපි මෙතන විස්තරය ලියන්න තියෙන්නේ ප්‍රාග්ධනය යෙදුවා කියලා දාන්න තියෙන. නැත්නම් ප්‍රාග්ධනය කියලා දාන්න පුළුවන්. වටිනාකම තීරුවට සම්පූර්ණ වටිනාකම දාන්න. රුපියල් 1000 වලින් අපි ගාන හදමු. වටිනාකම තීරුවට අපි සම්පූර්ණ වටිනාකමම දානවා. ලක්ෂ 5යි 500යි. ඒ වගේ මේක විශ්ලේෂණය කරන්න පුළුවන් අපිට මේ තීරු වලට ප්‍රාග්ධනයට අපි තීරුවක් වෙන් කරපු නැති නිසා අපිට ඒක වෙනත් තීරුවට විශ්ලේෂණය කරන්න පුළුවන්. වෙනත් තීරුවට ඒක දාන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා 1.5 විකුණුම් අත්පිට විකුණුම් වටිනාකම තියෙනවා ලක්ෂ 2ක්. ඒ ලක්ෂ 2 මේ වටිනාකම තීරුවට දානවා. සහ ඒක විශ්ලේෂණය කරන්න පුළුවන් මෙතන විකුණුම් තීරුවට දාලා. විකුණුම් තීරුවට දාලා. ඊට පස්සේ තියෙනවා 1.8 ණය ගැති මුදල් ලැබීම. ණය ගැති ලැබීම. වටිනාකම තියෙනවා 80000. ඒක අපි දැන් මේ ආකාරයට 80000. ඒක විශ්ලේෂණය කරන්න පුළුවන් ණය ගැති ලැබීමක් විදිහට. සහ අවසානයේදී 1.12 වෙලා තියෙනවා කුලී ආදායම. කුලී ආදායමක් ලැබලා තියෙනවා. ඒ කුලී ආදායම අපිට ප්‍රධාන වශයෙන්ම වටිනාකම තීරුවට ඒ ටෝටල් එක දාන්න ඕනේ 20000යි. ඒක විශ්ලේෂණය කරන්න පුළුවන් ආදායම් තීරුවට මෙන්න මේ ආකාරයට දාන්න. හරි? තාම ඔයාලට මේක මුකුත් අවබෝධයක් නැහැ. මම මේ වර්ග කිරීම තමයි පැහැදිලි කරන්න යන්නේ. ඒක පැහැදිලි කරේ පුංචි උදාහරණයකින්. ඒ නිසා මේ ගණන් හදද්දී මේව ගැන හොඳ අයිඩියා එකක් ගන්න. වෙනවා කලබල වෙන දෙයක් නැහැ. ළමයි මේ ආකාරයේ ගණුදුන් ටිකක් සිරිපාල ව්‍යාපාරයේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ගණුදුන් සියල්ලක්ම දෛනිකව අපි අප්ඩේට් කරගෙන යනවා. ඒක නිසා තමයි අපි මේවට කියන්නේ දෛනික පොත් කියලා. අර 1 උනේ හින්දා අපි 1 ඒ වෙලාවේ සටහන් කිරීමක් කරනවා. මේ ආකාරයට අපි සටහන් කිරීමක් කරනවා. අපිට විභාගෙ දිනම අපිට මේ ගණුදුන් සියල්ලක්ම දෙනවා. අපි එකපාර දැම්මට ප්‍රැක්ටිකලි වෙන්නේ මේවා සිදුුනේ ගමන්ම මූලික සටහන් පොත්වල වාර්තා කිරීමක් කරනවා. අපි ඔක්කොම එකටනේ දාන්නේ. නමුත් ප්‍රායෝගිකව වෙන්නේ මේ කිනක ඒ දවසේ අදාළ වෙලාවෙදී ඒක සටහන් කිරීමක් කරනවා. හරි. ළමයි අවසානයේදී මාසය පුරාවටම වුණ ගණුදුන් ටික මේ ටික නම් අපි මේ ටික සටහන් කළා මේකේ අවසානික තුන් ගන්නවා. මේ හැම තීරුවකම අවසානික තුන් ගන්නවා. අපි ගත්තොත් ප්‍රධාන වශයෙන්ම මෙතන තියෙනවා 8යි 2යි 10යි ඉතුරු එකක් 800යි
200යි 80යි 20යි 500යි. ඔන්න ඔය ආකාරයට අවසාන එකතුන් ගන්නවා මාසයේ අන්තිමට. කාලච්චේ තමයි මාසයකට තමයි ඔය අපි බලන්නේ. ඉතින් මේ ආකාරයට අවසාන එකතුන් ගන්නවා මාසයේ අන්තිමට සිරිපාල ව්‍යාපාරයේ මුදල් ලැබීම සම්බන්ධ කරනවා. ළමයි මතක තියාගන්න අපි මේ ආකාරයේ එකතුන් අරගෙන අපි අවසාන ඊළඟ පියවර විදිහට අපි යන්නේ වර්ග කිරීම. වර්ග කිරීම. ඒ කියන්නේ මෙන්න මේ අවසාන එකතුන් ටික අපි පොදු ලෙජරේට නැත්තම් කිව්වොත් T ගිණුම් වල දානවා. මේ අවසාන එකතුන් T ගිණුම් වල දානවා. ඕක තමයි මෙන්න මේ වර්ග කිරීමේදී වෙන්නේ. අපි මෙතනින් කියන වාක්‍යයක් තියෙනවා පොදු ලෙජරේට පිටපත් කළා කියලා. පොදු ලෙජරේට පිටපත් කළා කියලා. පිටපත් කළා. තාම අවබෝධයක් නැහැ මේ ලෙජරේ කියන්නේ මොකක්ද? පිටපත් කරන්නේ කොහොමද? ඒක මුකුත් අවබෝධයක් නැහැ තාම. මම එකිනෙක ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට පැහැදිලි කරගෙන යනවා. හරි. මාසයන්තික රුණ ගනුදෙනු ටිකේ මේ හැම තීරුවකම අවසාන එකතුන් ගන්නවා. මේ අවසාන එකතුන් T ගුණුම් වල දානවා. T ගුණුම් වල දානවා. ඔය T ගුණුම් සියල්ල ඇති ස්ථානේ. ව්‍යාපාරයේ තියෙන T ගුණුම් සියල්ල ඇති ස්ථානයට අපි නමක් කියනවා පොදු ලෙජරේ කියලා. පොදු ලෙජරේ කියලා. අමතක කරන්න එපා. මේ තුන්වෙනි පියවරේදී වෙන්නේ ඕවා පොදු ලෙජරේ ගිණුම් වල වර්ග කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ලෙජරේ කියන්නේ මොකක්ද කියලා අහුවොත් ඔයාලට කියන්න පුළුවන්. කවුරුහරි වගේ ප්‍රශ්නයක් අහනවා. පොදු ලෙජරේ කියන්නේ මොකක්ද? නැත්නම් ලෙජරේ කියන්නේ මොකක්ද? ලෙජරේ කියන්නේ මොකක්ද කියලා අහුවම මම ඔයාලට කියන්න පුළුවන්. ව්‍යාපාරයක තියෙන T ගිණුම් සියල්ල ඇති ස්ථානයේ ලෙජරේ ලෙස හැඳින්වීම. ලෙජරේ කියලා කියනවා. ගිණුම් තියෙන තැන. තමයි ලෙජරේ කියලා කියන්නේ. හරි. මේ ආකාරයට අවසාන එකතුන් වෙනවා. ළමයි මතක තියාගන්න මේ පියවරේදී වෙන්නේ වර්ග කිරීමේදී වෙන්නේ මේක ලෙජරේ නැත්නම් පොදු ලෙජරේ වර්ග කිරීම. T ගිණුම් කියලා එකට කියන්නේ මෙන්න මේ T අකුර හැදෙන්න සාමාන්‍යයෙන් මම මෙතන පුල් කරොත් මෙන්න මේ ආකාරයේ T අකුර හැදේ ගිණුම් රාශියක් තියෙනවා. ඔන්නේ ගිණුම් රාශියම තියෙන තැන තමයි අපි කියන්නේ ලෙජරේ කියලා. මේ ආකාරයේ ගිණුම් රාශියක් තියෙනවා. හරි. ඒ කියන්නේ මේ අවසාන එකතුන් දාන්න තැන තමයි මේ පොදු ලෙජරේ. ඒවට මේ සම්බන්ධයෙන් තව කරුණක් එකපාර සමහරට හොඳට පාඩම අහගෙන ඉඳපු කෙනෙක්ට අනිවාර්යයෙන්ම කියනවා අපි මූලික සටහන් පොත්වල දෛනිකව සටහන් කිරීමක් කරාට අර පොදු ලෙජරේ අපි සටහන් කිරීමක් කරන්නේ මාසය අන්තිමට. නැත්නම් කාලච්ඡේදයේ අන්තිමට. ඒ දෙන කාලච්ඡේදයේ අවසානයේදී තමයි පොදු ලෙජරේ පිටපත් කරන්නේ. මොකද අපි මේකට ගන්නේ අවසාන එකතුන්නේ ළමයි. අවසාන එකතුව ගන්න නම් මාසෙ පුරාවට මොන ගනුදෙනු ටික අපි මූලික සටහන් පොත්වල සටහන් කිරීමක් කරලා ඉන්නවා. ඒ කියන්නේ මේ සිරිපාල ව්‍යාපාරයේ වෙච්ච මුදල් ගනුදෙනු ටික ඔක්කොම සටහන් කරාට පස්සේ තමයි අපිට අවසාන එකතුම් ගන්න පුළුවන්. ඒතකොට අනිවාර්යයෙන්ම මේ ලෙජර් ගිණුම් වල තියෙන්නේ අවසාන එකතුම්. අවසාන එකතුම්. එතකොට ඒක මාසයේ අන්තිමට නැත්නම් කාලච්ඡේදයේ අන්තිමට තමයි අපිට ලෙජර් ගිණුම් ටික හදන්න පුළුවන්. මේවා දෛනිකව වෙනවා. අරවා ඒ පිළිබඳ අවබෝධයක් තියාගන්න. එතකොට ඔයාලට මේක ලේසියි. හරි. ළමයි මේ වර්ග කිරීම ගැන ඊට වඩා දේවල් ටිකක් තියෙනවා. මම ඒක කියන්නම්. දැන් මූලික වශයෙන්ම අවබෝධයක් තියාගන්න මේ අවසාන එකතුම් තමයි මේ T ගිණුම් වල දාන්නේ. T ගිණුම් සියල්ල තියෙන තැන ලෙජරේ කියලා අපි කියනවා. පොදු ලෙජරේ කියලා කියනවා. ඒ ගැන අවබෝධයක් ලබා ගන්න මූලික වශයෙන්ම ඉදිරි පැහැදිලි කිරීම වලට යන්න කලින්. හරි. මම ඉදිරියට පැහැදිලි කරගෙන යන්නම්. ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට අහන්න පුළුවන් වගේ මේ සම්බන්ධයෙන්. දැන් ඔයාලට පොදු ලෙජරේ කියන්නේ මොකක්ද කියලා දන්නවා. එතනට ගන්න අපි මේ අවසාන එකතුන් කියලා දන්නවා. ওই කරුණු දෙක විතරයි දැනට දන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යයෙන්ම අහන්න. මම බෝඩ් එකේ මකලා ඉතිරි පැහැදිලි කිරීම කියනවා. ස්පීඩ් වැඩි නම් කියන්න කරනවා. හරි. ළමයි මේ මම 18ට ගත්ත මුදල් ලැබීම විතරයි. ව්‍යාපාරික විවිධ ස්වරූපයේ ගනුදෙනු ඒ විවිධාකාරයේ වෙන ගනුදෙනු වලට විවිධාකාරයේ පොත් පවත්වාගෙන යනවා. ඒ පොත්වල සෑම පොතකම මූලික විකුණුම් ජර්නල් වෙන්න පුළුවන්, ගැනුම් ජර්නල් වෙන්න පුළුවන්, පොදු ජර්නල් වෙන්න පුළුවන්, ආපසු වේවුම් ජර්නල් වෙන්න පුළුවන්. ওই සෑම මූලික සටහන් පොතකම අවසාන එකතුව අරගෙන මේ අවසාන එකතුව පොදු ලෙජරේ T ගිණුම් වල දානවා. ඒක තමයි මෙතනින් වර්ග කිරීමේදී සිද්ධ වෙන්නේ. වර්ග කිරීමෙන් සිද්ධ වෙන්නේ. මට මේ හැම දෙයක්ම කරන්න මෙතන බෝඩ් එකක් තියදමදී නමුත් මේ පැහැදිලි කිරීම කලේ මුදල් ලැබීම් ජර්නලයේ ආශ්‍රයෙන් මේක විතරක් නෙවෙයි අනිත් සෑම ජර්නල් එකෙම අවසාන එකතුන් පොදු ලෙජරේ T ගිණුම් වල දානවා. T ගිණුම් ගොඩක් තියෙනවා ව්‍යාපාර. එකක් දෙකක් නෙවෙයි මේ හැම එකකටම අදාළ විකුණුම් වලට අදාළ T ගිණුමක් තියෙනවා මේ ආකාරයට. විකුණුම් සටහන් කරන්න. ණයගැති ගිණුමක් තියෙනවා. ණයගැති යන් සම්බන්ධ වුණ ගනුදෙනු ටික සටහන් කරන්න.
ආදායම් ටික සටහන් කරන්නේ අදාළ කුලී ආදායම් වෙන්න පුළුවන්. මේකේ ආදායම් තියෙන්න පුළුවන් ළමයි රාශියක්. කුලී ආදායම්, පොලී ආදායම්. ඉතින් ඒවට අදාළ එකිනෙක ගිණුම් තියෙනවා. කුලී ආදායම් ගිණුම, පොලී ආදායම් ගිණුම. ඒ ආකාරයේ ගිණුම් රාශියක් තියෙන තැන තමයි පොදු ලෙජරේ කියලා කියන්නේ. මූලික වශයෙන් මේක අවබෝධ කරගන්න. හරි. මම ඉතින් පැහැදිලි කර ගන්නවා බෝඩ් එකක් මකලා. බෝඩ් එකක් මකලා පොදු ලෙජරේ කියන්නේ මොකක්ද කියලා දැන් ඔයාලා දන්නවා. ඒක තමයි මේ ඊළඟ පියවරේදී වෙන්නේ. පොදු ලෙජරේ වර්ග කිරීම. වර්ග කිරීම. හරි. ප්‍රශ්න දිනවන අහන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ ස්පීකර් එක ඔන් කරලා අහන්න. ගිණුම් කරන සම්බන්ධයෙන් මොන ගැටලුවක් අහන්න පුළුවන්. හරි. වර්ග කිරීම. ළමයි මතක තියාගන්න මේ සම්බන්ධයෙන් දැනගන්න ඕනි අනෙක් කරුණ තමයි මෙතන වර්ග කරද්දී අපි වැදගත් මූල ධර්මයක් පදනම් කරගන්නවා. අපි ඔකට කියනවා දීප්ත සටහන් මූල ධර්මය. මම ඒක පැහැදිලි කරන්නම්. දීප්ත සටහන් මූල ධර්මය. දීප්ත සටහන් මූල ධර්මය. මූල ධර්මය. හරි. දීප්ත සටහන් මූල ධර්මය. ළමයි මේක ඉදිරිපත් කරපු පුද්ගලයාගේ නම තමයි ලූකා පැසියෝලි. ලූකා පැසියෝලි පියතුමා තමයි ඉතාලි ජාතිකයේ මෙතන 1494 ක්‍රිස්තු වර්ෂද ක්‍රිස්තු පූර්ව ඒක එයා තමයි ඉදිරිපත් කළේ ක්‍රිස්තු වර්ෂ 1494 දී ඉතාලි ජාතික ලූකා පැසියෝලි. ලූකා පැසියෝලි. ලූකා පැසියෝලි කියන පියතුමා විසින් තමයි මේ දීප්ත සටහන් මූල ධර්මයේ ඉදිරිපත් කළේ. ඉතින් මේවා නම් ඔයගේ සීගු ප්‍රශ්නේ මේ නැහැ. ඔයගේ සීනි බෝල ගණන් එන්නේ නැහැ. නමුත් අවබෝධයක් තියාගන්න මේ කරුණු සියල්ලක් පිළිබඳව. හරි. ඉතාලි ජාතික ලූකා පැසියෝලි. ළමයි මෙයා කියලා තියෙනවා සෑම කණුදිනුවකම දිත්ව බලපෑමක් තියෙනවා. සෑම කණුදිනුවකම දිත්ව බලපෑමක් තියෙනවා. දිත්ව බලපෑමක් තියෙනවා. දිත්ව බලපෑමක් කියන එකේ තේරුම තමයි අනිවාර්යෙන්ම තැන් දෙකකට බලපානවා. තැන් දෙකකට බලපානවා. එක තැනකට වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේක මේ තැන් දෙකකට එක පැත්තක් අඩු වෙලා වැඩි වෙනවා. සමීකරණ අපි දැන් සාකච්ඡා කරන ගිණුම් කරන සමීකරණේ පාඩමේදී අපි එක තැනකට විතරක් දාලා ව්‍යාපාරයේ අයිතිකරු ප්‍රාර්ථනා යොදනවා. එතකොට අපි ලාච්චුවට සල්ලි දා ගන්නවා කියලා මුදල් හර කිරීමක් කළා ලක්ෂ 5ක් කියලා පුදාන්නකම මුදල් වැඩි වුණා ලක්ෂ 5. මුදල් කියන වත්කම් වැඩි වෙනවා. ඒක විතරක් කරලා අපි නිකන් හිටියේ නෑ. මොකද මේ සමීකරණ මේක බැලන්ස් වෙන්න ඕන අනිවාර්යයෙන්. අයිතිකරු යොදන නිසා අපි හිමිකම වැඩි කරා ලක්ෂ 5කින්. අන්න ඒ වගේ සෑම ගනුදෙනුවකම දිත්ව බලපෑමක් තියෙනවා කියලා මේ ලූකා පැසියෝලි පියතුමා ඉදිරිපත් කරලා තියෙනවා. මෙයා ඒක තවදුරටත් පැහැදිලි කරලා තියෙනවා මේ දිත්ව සටහන් මූල ධර්මයන් ඇතුලේ මේ අඩුවීම සහ වැඩිවීම හර සහ බැර යනුවෙන් කියලා තියෙනවා. හර බැර කියලා තියෙනවා අඩුවීම සහ වැඩිවීම. හරි. තමයි අඩුවීම හරද බැරද වැඩිවීම හරද බැරද කියලා තීරණය වෙන්නේ දිත්ව සටහන් රීතීන් අනුව. ඒ දිත්ව සටහන් රීතීන් ඉදිරිපත් කරේ ලූකා පැසියෝලි පියතුමා. ඒ දිත්ව සටහන් රීතීන් ටික ඔයා දැනගන්න ඕනි. ඒ අඩුවීම හරද බැරද වැඩිවීම හරද බැරද හරටද බැරද දැන් දෙකයි ඒවා දැනගන්න අනිවාර්යයෙන්ම මේ දිත්ව සටහන් රීතීන් ගැන ඔයාට අවබෝධයක් තියෙන්න ඕන. දිත්ව සටහන් රීතීන් ගැන අවබෝධයක් තියෙන්න ඕනි. මම මේක මෙහෙම පැහැදිලි කරනවා ඔයාලට. එතකොට මේක අවබෝධ වෙයි. ෆස්ට් ටයිම් ඉගෙන ගන්න නිසා සමහරට මේ අලුත් වෙන්න පුළුවන්. ඒ නිසා මම පාඩම් පැහැදිලි කරනවා මේ ආකාරයට. හරි. ළමයි වල ඉගෙන ගත්තා මූලික ගිණුම් කරන සමීකරණය වෙන්නේ වත්කම් සමානයි හිමිකම් ධන වර්ගය. මම මෙතන කියන්නම්. වත්කම් සමානයි හිමිකම් ධන වර්ගය. හිමිකම් ධන වර්ගය. ඒ වගේම ඔයාලා ඉගෙන ගත්ත මේ හිමිකමට බලපාන ප්‍රධාන කරුණු දෙකක් කරුණු 4ක් වෙනවා ඇත්තටම. ප්‍රධාන වශයෙන්ම හිමිකමට බලපාන ආදායම්, වියදම්, අමතර ප්‍රාග්ධන දායකත්වයන් සහ ගැනීම. ඔය හතරනේ හිමිකමට බලපාන්නේ. ඉතින් අපිට මේ හතර ප්‍රධාන වශයෙන්ම වර්ග දෙකකට කොටස් කරන්න පුළුවන්. හිමිකමට බලපාන ගනුදෙනු ප්‍රාග්ධනය සහ ලාභය කියලා. උදා ස්පීකර් එක ඔෆ් කරන්න. මයික් එක. ප්‍රාග්ධනය ධන ලාභය.
ඒ වගේම මේ ලාභය කියන එක අපි තවදුරටත් ප්‍රසාරණය කරන්න පුළුවන්. ලාභය හැදෙන්නේ ආදායමෙන් වියදම අඩු කරලා. ආදායම ඍණ වියදම. ආදායම ඍණ වියදම. දැන් මේ සමීකරණ වල කලිනුත් ඉගෙන ගත්තා. ගිණුම් කරන සමීකරණ පාඩමේදී මම කියලා දුන්නා ඔබ මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කිරීමේදී සාකච්ඡා කළා. ඉතින් මේ ප්‍රසාරණය කළ ලියපු සමීකරණය අපිට ලියන්න පුළුවන් වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන ආදායම ඍණ වියදම ධන වගකී හරියට අවබෝධ කරගන්න මේ පුංචි තැනින් යන එක ලේසි. එතකොට නැත්නම් එකපාරටම ගණන් හදන්න ගියොත් මේක ඔයාලට එපා වෙනවා. මූලික අවබෝධයක් ලබා ගන්න බෑ. මේවා ඉගෙන ගත්තී ටිකක් අමාරු වෙයි. මොකද මේ තියරි කොටස් නිසා. නමුත් අමාරුම හරි ඉගෙන ගන්න මේ හරියට බේස් එක දාගත්තාම මේක ඔයාලට ලේසි. යන විදිය තේරෙනවා පාඩම් අතර සම්බන්ධය. පාඩම ගත්තාම මේ පාඩමේ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ. ඔය සෑම කරුණක් සම්බන්ධව ඔයාලට අවබෝධයක් යනවා. ළමයි මේ ඍණ වියදම කියන එක අපි මේ පැත්තට ගත්තොත් ධන වියදම් වෙනවා. වත්කම් ධන වියදම් සමානයි ප්‍රාග්ධනය ධන ආදායම් ධන වගකී. මම ඔයාලට මේ පැහැදිලි කරන්න හදන්නේ දීප්ත සටහන් ප්‍රීතීන් ගැන. ළමයි මතක තියාගන්න මේ සමාන ලකුණේ මේ පැත්තේ තියෙන වත්කම් සහ වියදම් වැඩිවීම හර අඩුවීම බැර. වැඩිවීම හර අඩුවීම බැර. ඒ වගේම සමාන ලකුණේ එහා පැත්තේ තියෙන අයිතම ප්‍රාග්ධනයේ ආදායම් සහ වගකීම් මේකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. මොකද්ද ප්‍රතිවිරුද්ධ පැත්ත? වැඩිවීම බැර අඩුවීම හර. වැඩිවීම බැර අඩුවීම හර. සමාන ලකුණේ එහා පැත්තේ තියෙන ප්‍රාග්ධනයේ ආදායම් සහ වගකීම්. ළමයි ඔන්නෝ තමයි දීප්ත සටහන් ප්‍රීතීන් කියලා කියන්නේ. මේක ඉදිරිපත් කළේ ඉතාලි ජාතික ලූකා පැසියෝලි පියතුමා. ප්‍රධාන වශයෙන් මේවා ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන ඔයාලට. මූලික වශයෙන් මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම කටුවට හරි නෝට් එකක් ගහගන්න. මොකද ඔයාලට වැදගත් වෙයි ෆස්ට් ටයිම් ඉගෙන ගන්න නිසා. ඔයාලා ළමයි මේ 2022 වෙන්න පුළුවන් 23 වෙන්න පුළුවන්. ඔයාලට මේ කියන්නේ මොකුත් දන්නේ නැහැ කියන එක තමයි මම උගන්වන්නේ. ඒ නිසා අර බාගෙට ඉගෙන ගත්තේ ඔක්කොම මතක කරලා දාන්න. මේකයි කියන්නේ මුලින් නම් හරියට සෙට් වෙන්න MCQ papers කරන්න, ප්‍රශ්න දිනේවා අහන්න, සෙකන්ඩ් පේපර් අපි කරපු ටියුට් එකේ තියෙන ටික ආයෙත් කරන්න, ගැටලු ටික අමාරු විෂය කොටස් සටහන් කරන වෙනම පොතක් තියාගන්න. කොහොම පිළිවෙලට වැඩ ටික කරන අපි මීට මාස 3-4ක් කරගෙන යද්දී ඔයාලට තේරෙයි ඔයාගේම ප්‍රගතියක් තේරෙයි. හරි වෙනසක් තේරෙයි. ඒ දේ තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කරන්න නම් ඔයාලා පිළිවෙලට වැඩ කරන්න වෙනවා. මේක හැම නෝට් එකක්ම කොට ගහගෙන එහෙම කරන්න බෑ. ඒ නිසා පිළිවෙලට වැඩ කරන්න. හරි. මම මේක බෝඩ් එකේ ආයෙත් බෝඩ් එකේ වුණ ටියුට් එක මම දැන් ස්ක්‍රීන් ෂෙයා කරලා දාන්න පුළුවන්. මේක අපි පැහැදිලිව ලිව්වොත් එහෙම ළමයි ප්‍රධාන වශයෙන්ම ගිණුම් කරන මූලිකාංග අපි මේවට කියනවා තමයි ගිණුම් කරන මූලිකාංග කියලා. වත්කම්, වියදම්, ප්‍රාග්ධනය, ආදායම් සහ වගකීම්. ප්‍රධාන වශයෙන්ම ගිණුම් කරන මූලිකාංග පහයි තියෙන්නේ. එන්න මේ පහ තමයි තියෙන්නේ. මූලික අංග කියන එක තමයි මූලිකාංග. ගිණුම් කරන්නේ හැදිලා තියෙන්නේ ඔන්න ඔය දේවල් නිසා තමයි. අර ෆවුන්ඩේෂන් එක වගේ මූලිකාංග. ඉතින් ওই ටික ප්‍රධාන වශයෙන් තියෙනවා පහ. වත්කම් වියදම් මේ පළවෙනි එක. right? වත්කම් වියදම් ප්‍රාග්ධනයත් අපි උඩ හිමිකම් කියලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. හිමිකම් කියලා දානකොට හිමිකම නැත්තම් ප්‍රාග්ධනය කියලා දැම්ම ප්‍රශ්නයක් නැහැ. නැත්තම් උඩ හිමිකම කියලා දැම්මොත් ප්‍රශ්නයක් මතුවේ. හිමිකම කියලා දාලා එහෙනම් ඇයි ආදායම සහ වියදම් වෙන වෙනම දාන්නේ කියලා. මේක හිමිකම නැත්තම් ප්‍රාග්ධනය කියලා දාගන්න උඩ පැටලෙනවා නම් මේක. ඊට පස්සේ ආදායම් සහ වගකීම්. හතරවෙනි එක ආදායම්. පහ වගකීම්. ළමයි මතක තියාගන්න ඕවා තමයි ගිණුම් කරන මූලික අංග ටික. ඉතින් මේ වගේ වෙනස් වීම මම විස්තරකම් රීඩින් ගැන කිව්වොත්
ගිණුම් කරන මූලිකාංග රීතීන් ගැන කිව්වොත් ප්‍රධාන වශයෙන්ම වෙනස් වීම ආකාර දෙකකින් වෙන්න පුළුවන්. එක්ක වැඩි වෙන්න පුළුවන්, එක්ක අඩු වෙන්න පුළුවන්. ඉතින් වැඩි වීම සහ අඩු වීම තියෙන්න පුළුවන්. අඩු වීම තියෙන්න පුළුවන්. හරි. තමයි මතක තියාගන්න සමාන ලකුණේ මේ පැත්තේ තියෙන වත්කම් සහ වියදම් නම් දෙකම වැඩි වීම හර අඩු වීම බැර. වැඩි වීම හර අඩු වීම බැර. වියදම වැඩි වීම හර අඩු වීම බැර. අඩු වීම බැර. අඩු වීම බැර. හිමිකම සමාන ලකුණෙන් එහා පැත්තේ ප්‍රාග්ධනය කියලා පිළිගන්නේ. එහා පැත්තේ ඒවා වැඩි වීම බැර අඩු වීම හර. වැඩි වීම බැර අඩු වීම හර. බැර හර. වගකීමුත් වැඩි වීම බැර අඩු වීම හර. ළමයි ඕවට අපි කියනවා දිත්ත සටහන් රීතීන් කියලා. දිත්ත සටහන් රීතීන් කියලා. ඒක ඉදිරිපත් කළේ ඉතාලි ජාතික ලූකා පැසියෝලි පියතුමා විසින්. අවශ්‍යයි නම් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගෙන පස්සේ වෙනම ලස්සනට නෝට් කරගන්න, නෝට් එක ලියා ගන්න. පීරියඩ් වැඩ ටික කරන්න. ඒක තමයි මම නිතරම කියන්නේ. නැත්තම් සබ්ජෙක්ට් එකේ එපා වෙනවා ඔයාලට. ඔයා දැනගන්න මොකක් හරි වගේ ප්‍රශ්නයක් අහුවා මේ ප්‍රශ්නේ අදාළ වෙන පාඩම මොකක්ද? ඔයගෙන් කවුරු හරි අහුවොත් ඔයගෙන් අහන්න පුළුවන් දැන් ඔයා සුද්ධවත්කම් ප්‍රවේශයට ලාභයෙන් වань ඉගෙන ගන්න කොයි පාඩමේද? ඔයාලට හොඳ අවබෝධයක් තියෙනවා. දැන් ආයෙත් අපි ගිණුම් කරන සමීකරණේ පාඩමේ ගිණුම් කරන සමීකරණේ පාඩමේදී අපි ඉගෙන ගත්තා උනේ. එතනදී ලාභය වань පුළුවන් ක්‍රම දෙකක් ප්‍රධාන වශයෙන් තියෙනවා. එක්ක ආදායම් ප්‍රකාශය නැත්තම් සුද්ධවත්කම් ප්‍රවේශය. ඔයගේ කියන්නේ පාඩමේ තියෙන හැම වැල්ලකට ආරම්භම කියන්න තේරෙන්න ඕනේ. ඒක තමයි මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. හරි. අපි ඩියුට් එක පොඩ්ඩක් බලමු මොනවද තියෙන්නේ කියලා. අවශ්‍ය වෙනවා නම් ඉක්මනට මේක ස්ක්‍රීන්ෂොට් එක කරගන්න. මේ නෝට් එක ලියා ගන්න පැහැදිලිව. හරි. අතරම අද මේ වැඩි විෂය කොටස් ප්‍රාණයක් නැහැ අපිට. ඕක ඉගෙන ගත්ත කියන්නේ ඊට පස්සේ සාරාංශ කිරීමේදී වැඩි දෙයක් නැහැ. ඔච්චරයි කියන්න කරන්න තියෙනවද? ගණන් හදන්නේ නැහැ. අපි ඩියුට් එක බලමු මොකක්ද තියෙන්නේ කියලා. ඩියුට් එක බලමු. හරි. ළමයි වර්ග කිරීම තමයි අපි සාකච්ඡා කරේ. වර්ග කිරීමේදී අපි වැදගත් වෙන මූල ධර්මයක් කිව්වා. දිත්ත සටහන් මූල ධර්මය. ඉංග්‍රීසියෙන් කියනවා ඩබල් එන්ට්‍රි සිස්ටම්. මේකේ වැදගත් කරුණු මම අන්ඩර්ලයින් කරලා තියෙනවා, බෝල්ඩ් කරලා තියෙනවා උතන. ඔයාලට බලා ගන්න පුළුවන්. මූලාශ්‍රලේඛන පදනම් කරගෙන ගනුදෙනු මූලික සටහන් පොත්වල සටහන් කිරීමෙන් පසු එම ගනුදෙනු වර්ග කරයි. වර්ග කරයි. සෑම ගනුදෙනුවකම දිත්ත බලපෑමක් ඇති අතර එම දිත්ත බලපෑම පොදු ලෙජරේ පිටපත් ගිණුම් වල පිටපත් කළ යුතුය. වගේ කවුරු හරි ඇහුවොත් පොදු ලෙජරේ කියන්නේ මොකක්ද කියලා ඔයාලට කියන්න පුළුවන්. ටී ගිණුම් සියල්ල තියෙන ස්ථානය තමයි පොදු ලෙජරේ කියලා කියන්නේ. ටී ගිණුම් සියල්ල තියෙන ස්ථානය. ඊට පස්සේ පොයින්ට් එක කියනවා ගනුදෙනු වල දිත්ත මූල්‍ය ප්‍රතිඵලය නැත්නම් දිත්ත ප්‍රතිඵලය කියලා අපිට ගන්න පුළුවන්. දිත්ත වල ව්‍යාපාරයේ දෙආකාරයකට බලපාන අතර එකී බලපෑම් එකවර සටහන් කරන ක්‍රමය දිත්ත සටහන් ක්‍රමය ලෙස නින්වේ. ඒක ඉදිරිපත් කළේ ලූකා පැසියෝලි පියතුමා ඉතාලි ජාතිකයෙක් තමයි එයා. එයා තමයි ඉදිරිපත් කළේ. ඊට පස්සේ කියනවා සෑම ගනුදෙනුවකම දිත්ත ස්වරූපයේ ගිණුම් වල පිටපත් කළ යුතු ආකාරයේ දිත්ත සටහන් මූල ධර්මයෙන් කියවෙන අතර ප්‍රතිඵලය හරහා බැර වශයෙන් එකවර සටහන් කිරීමට අනුගමනය කරන රීතීන් සමූහය දිත්ත සටහන් මූල ධර්ම ලෙස හැඳින්වෙනවා. මම කියවන්නේ දිත්ත සටහන් මූල ධර්ම පොඩි වගුවටක් දාලා පෙන්නන්නේ. ඒක හැදෙන හැටි මම ඔයාලට කිව්වා. හරි. ඊට පස්සේ අපි බලාගෙන ගියොත් අර මේක කියනවා ව්‍යාපාරයේ ගිණුම්කරණය කියනද ඇති වන මූල්‍යමය ගනුදෙනු වාර්තා කරන සම්මත ආකෘතිය ගිණුම. දැන් ඔයාලා සමහර විට O level වලදී ඉගෙන ගන්නදී මේ T ගිණුමකට ආකෘතියක් සමහරට සටහන් කරන විදිය. ඔක මොකුත් ඕනේ නැහැ. ඔය T අකුර හැඩයට ගැහුවාම ප්‍රමාණවත් A level මට්ටමේදී අපි ගණන් හදද්දී මොකද තමයි T අකුරක් ගැහුණා ඇති. ඕකේ තමයි අපි සටහන් කරන්නේ. හරි. ඒ විස්තර ටික තියෙනවා. ඒ වගේම මම පොඩි ටේබල් එකක් දාලා තියෙනවා. මේකේ අනිවාර්යයෙන්ම අර මම බෝඩ් එකේ නෝට් කරපු එක ලියන්න ඕනි. වත්කම් වියදම් වැඩි වීම නම් හර අඩු වීම බැර. වගකීම් ආදායම් හිමිකම් වැඩි වීම බැර අඩු වීම හර. ඒක ලියන්න අනිවාර්යයෙන්ම නැත්තම් හරි. එච්චරයි දෙන්න අපිට එතන.
හරි. අතන ගැටලුවක් නැතුව ඇති කියලා මේ වෙනකල් ළමයි පොදු ලෙජරේ මම ඔයාලට ටී ගිණුම් වල දානවා කියලා. ටී ගිණුම් වල දානවා කියලා. මම මේ සයිඩ් එකේ මකන්න බෝඩ් එක. මෙන්න මේක තමයි ඔයාලා නෝට් කරගන්න තියෙන ටියුට් එකේ. මෙන්න මේ කරුණු ටික. මෙතන හර තියෙන්නේ බැර වගේ පේනවත් දන්නේ නැහැ. මෙතන හර. අනිත් තුන බැර. හරි. මම ලියාගෙන කරනොත් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් තුනක් මගේ කතා කරලා යන්නේ. ටී ගිණුම් වල තමයි සටහන් කරන්නේ. ටී ගිණුම් සියල්ල තියෙන තැන තමයි පොදු ලෙජරේ කියලා කියන්නේ. පොදු ලෙජරේ කියන්නේ ටී ගිණුම් ඔක්කොම තියෙන තැන. හරි. ගොඩාක් තියෙනවනේ. ඒ ඔක්කොම තියෙන තැන තමයි ටී ගිණුම් පොදු ලෙජරේ කියන්නේ. තමයි මේකේ මොකුත් ආකෘතියක් නැහැ මේ ටී ගිණුමේ. මෙතන මොකුත් ලියන්න අවශ්‍ය නැහැ. මේක බෙදලා ඉවරලා දිනය, විස්තරය, වටිනාකම එහෙම මොකුත් ලියන්න ඕනේ නැහැ. ටී අකුරක් ගහුවනම් ඇති. ටී අකුරක් ගහුවනම් ඇති. ඒක තමයි අපි සටහන් කරන සාමාන්‍ය. මේකේ හර පැත්ත කියලා අපි ගන්න මේ පැත්ත. මේකේ බැර පැත්ත කියලා අපි ගන්න මේ පැත්ත. හරි. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ප්‍රධාන වශයෙන් කිව්ව ගිණුම් වර්ග පහක් තියෙනවා. වත්කම්, වගකීම්, ආදායම් වියදම් හිමිකම්. ප්‍රධාන වශයෙන් වත්කම් ගිණුමක් ගත්තොත් ලීබඩු ගිණුම කියලා ලීබඩු ගිණුම ගත්තොත් මේ ලීබඩු ගිණුමේ අපි උදාහරණයක් විදිහට ගමු ලීබඩු අත්පිට මුදලට ගන්නවා කියලා. ලීබඩු අත්පිට මුදලට ගන්නවා කියලා. එතකොට අපිට මේ ගණිතයේ දිත්ත බලපෑම හරි ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම ඔයාලා දන්නවා ලීබඩු මිලට ගන්නවා අත්පිට මුදලටම ගන්නවා. අන්න මුදල් ගෙවීම සම්බන්ධ ගණිත. මම මේ පිළිවෙලට කියාගෙන ගියොත් මේ ගණිතෙම වෙන දේවල් ටික මේ ගණිතෙම තමයි ලීබඩු මිලට ගත්තා ලක්ෂ 5යි. ළමයි ඕකේ වෙන පිළිවෙලට මම කියාගෙන ගියත් දැන් ඔයාලට අවබෝධයක් තියෙනවා. මේක එකපාරම ටී ගිණුම් වල දාන්නේ නැහැ. ටී ගිණුම් වල දාන්නේ නැහැ. වැඩ ටිකක් වෙලා තමයි මෙතනට එන්නේ. ළමයි මුලින්ම වෙන්නේ ගණිතෙම සිදු වහාම එහි විස්තර තුලත් කරලා මූලාශ්ලේඛනයක් පිළියෙල කරනවා. ලීබඩු මිලට ගන්නවා. ඕක මුදල් ගෙවීම සම්බන්ධ කරු දෙනවා. මොකද ලක්ෂ 5ක් ලාච්චුවෙන් යනවා. මුදල් ගෙවීම සම්බන්ධ කරු දෙනවා. ඕකට දාලා මූලාශ්ලේඛනේ. නැත්නම් කිව්වොත් ඕකට දාලා විස්තර තුලත් කරලා පිළියෙල කරන ලියවිල්ල තමයි මෙන්න මෙතනදී අපි ඉගෙන ගන්නවා. ඒකට අපි කියනවා මුදල් ගෙවීම වවුචරේ. ගෙවීම වවුචරේ කියලා අපි කියනවා. හරි. ඔයාලා දැන්ට නෝට් එක ලියාගත්තනේ ඔය. ඉදිරියේදී හොඳට සෙට් වෙන්නේ. අන්න එක පිළියෙල කරනවා. ගෙවීම වවුචරේ. ඊට පස්සේ කරන්නේ ඕවා පදනම් කරගෙන දෛනිකව ගනුදෙනුව සිදු වහාම ඒවා අප්ඩේට් කරනවා. ඒ වෙලෙම සටහන් කරන පොත් පන්තියක් අපි කිව්වා. ඒක කිව්වා මූලික සටහන් පොත් කියලා. ඉතින් මේ අපි කතා කරේ මුදල් ගෙවීම සම්බන්ධ ගනුදෙනු. අපි සටහන් කරන මූලික සටහන් පොත් තමයි මුදල් ගෙවීම ජර්නල්. තාම වට ආකෘතියවත් දාන විදිහ මොකුත් අවබෝධයක් නැහැ. නමුත් තියරි දන්නවා මේ දේවල් ටික තමයි වෙන්නේ මේක කියලා අවබෝධයක් තියෙනවා. ඒක තමයි මම අද උත්සාහ කරන්නේ. ඒක වෙනවා. ළමයි තුන්වෙනි පියවරේදී වෙන්නේ වර්ගකරන එක. මොකද්ද කරන්නේ? අර මූලික සටහන් පොත්වල අවසාන එක තුන් අරගෙන. ඒක ඩේලි වෙන්නේ නැහැ. ඒක මාසය අන්තිම නැත්නම් කාලච්ඡේදයේ අන්තිමට තමයි වෙන්නේ. අවසාන එක තුන් අරගෙන ඒ අවසාන එක තුන් ගන්න තැන අපි වාක්‍යයක් ලියනවා පොදු ලෙජරේට පිටපත් කළා කියලා. ඒ පොදු ලෙජරේට පිටපත් කිරීමක් තමයි අපි සිද්ධ වෙන්නේ අවසාන එක තුන්. අපි හිතමු මේ දේවල් ටික ඔක්කොම කරලා කියලා. ඒවා මම පෙන්නන්න යන්නේ නැහැ. මම මේ ගිණුමේ ටී ගිණුම් වල දාන විදිය. නැත්නම් කිව්වොත් මෙතන තුන්වෙනි පියවර විදිහට වර්ග කිරීම කරන ආකාරය පොදු ලෙජරේ ඒක තමයි මම දැන් පැහැදිලි කරන්නේ. ළමයි ලීබඩු මිලට ගත්තා මේක තැන් දෙකකට බලපාන එකක් ලාච්චුවෙන් සල්ලි යනවා. අනිත් එක ලීබඩු අක්කමක් ව්‍යාපාරයට යනවා. අන්න ඒක තමයි දීප්ත බලපෑම. තමයි මේකට දාලා ගිණුම් දෙක තමයි ලීබඩු ගිණුමයි මුදල් පාලන ගිණුම. මුදල් පාලන ගිණුම. මේ පැත්ත හර පැත්ත, මේ පැත්ත බැර පැත්ත. හරි. ළමයි ලීබඩු මිලට ගන්නවා. අන්න ලීබඩු වත්කම ව්‍යාපාරයට එනවා. වත්කමක් වැඩි වෙනවා. ඔයාලා ඉගෙන ගත්ත දීප්ත සටහන් ප්‍රීතියින් වල වත්කම් වැඩි වීම නම් අපි හරට සටහන් කරන්නේ කියලා. ලීබඩු වත්කම වැඩි වෙනවා. අන්න ලීබඩු කියන වත්කම අපිට හර කරන්න පුළුවන්. හර පැත්ත තමයි මේ පැත්ත. ලක්ෂ 5ක් හර කරන්න පුළුවන්. රුපියල් 10 වලින් ගන්න හදනවා නම් 500ක් කියලා අපිට දාන්න පුළුවන්. ඒ වගේම මේක අපේ ලාච්චුවෙන් සල්ලි යනවා අනිත් අතට. සල්ලි කියන්නේ වත්කම. මුදල් කියන්නේ වත්කම. ජංගම වත්කමක් මුදල් කියන්නේ. වැඩිම ද්‍රවශීලතාවයක් තියෙන ජංගම වත්කම. තමයි මුදල් කියන්නේ. ඒකත් ඔයාලා දන්නවා. හරි? අර ද්‍රවශීලතා පදනමට අපි දාන්නේ මූලික තත්ත්ව ප්‍රකාශය. ඒකේ අන්තිමටම තමයි මුදල් එන්නේ. වැඩිම ද්‍රවශීලතාවයක් තියෙනවා.
මුදල් යනවා ව්‍යාපාරේ මුදල් අඩු වෙනවා. මුදල් අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කම. වත්කම් අඩු වීම නම් බැර. වත්කම් අඩු වීම නම් බැර කියලා අපි ඉගෙන ගත්තා. දිත්ත සටහන් රීතීන් වල. ඉතින් මේ මුදල් පාලන කිරීමට අපි බැර කරනවා ලක්ෂ 5. ලක්ෂ 5. ළමයි මෙතන දාන අපි සාමාන්‍ය අපි උදාහරණයක් ගමු මෙතන 1 කියනවා. 1 කියනවා. දිනේ දාන්න ඕන ප්‍රධාන වශයෙන්ම 1 මේ ආකාරයට වටිනාකම සටහන් කරන්න පුළුවන්. ළමයි මතක තියාගන්න මේ ගිණුම් වල අපි විස්තරේ ලියද්දී අපි ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම තමයි ලියන්නේ. මෙතන විස්තරේ අපි ලියන්න ඕනි. විස්තරේ ලියද්දී අපි ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම තමයි ලියන්නේ. දැන් මෙතන ගත්තොත් ලීබඩු ගිණුමට අපි හර කරන්න පුළුවන් මුදල් කියලා. කියන්නේ මුදල් ගිණුමට තමයි ප්‍රතිවිරුද්ධ ගිණුම තමයි මුදල් ගිණුම. මුදල් කියලා. ලීබඩු ගිණුමේ මුදල් පාලන ගිණුමට අපි මෙතන විස්තරයට ලියන්න පුළුවන් ලීබඩු කියලා. ලීබඩු කියලා. ලීබඩු කියලා. දැන් ඔයාලට මේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙනවා නම් ළමයි ඔයාලට මේ ගිණුමක් අපි හිතමු මේක දැක්කේ නෑ ඔයා. මුදල් පාලන ගිණුම දකිනවා. මුදල් පාලන ගිණුම දැක්ක එක මම මේ ගනුදෙනු මොකක්ද කියලා ඔයා දැනගන්නවා. හරි? මොකද්ද? 1 ජනවාරි 1 වෙනිදා ලක්ෂ 5ක ලීබඩු මිලට ගන්න තියෙනවා. ඒකයි මෙතන සල්ලි ගිහිල්ලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ලීබඩු කියලා ටීගින්මක් තියෙනවා ව්‍යාපාරේ. ලෙජරේ. එතනට හර වෙලා ඇති කියලා අපිට හිතන්න පුළුවන්. අර ඒ වගේ අදහසක් ගන්න පුළුවන්. ඒක නිසා තමයි මේ තැන් දෙක මේක මාරු කරලා ලියන්නේ. කියන්නේ ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම. නැත්තම් මෙතන අපි මුදල් කියලාම දැම්මොත් මේ ගනුදෙනු මොකක්ද කියලා ඔයාලට කියන්න පුළුවන්. බෑනේ කියන්නේ. මෙතන මුදල් ලක්ෂ 2ක්. ඒ නිසා මෙතන අර ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම තමයි අපි ලියන්නේ. මෙතන අපි ලියන්න පුළුවන් ලීබඩු කියලා. ලීබඩු කියලා. හරි? ඉතින් ඕවා ගැන අපි අවබෝධයක් ලබා ගන්නවා ළමයි මේ ගණන් ඇති තරම් හදනවා අපි එකිනෙකට අදාළව මූලික සටහන් පොත් වලට අදාළව. එතකොට ඔයාලට මේ ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා අනිවාර්යයෙන්ම 100%ක්ම අවබෝධයක් ලැබෙනවා. මූලික වශයෙන් මේ තියරි කොට මොකද වෙන්නේ මේකේ කියලා ඉගෙන ගන්න අද ඒක තමයි මම උත්සාහ කරන්නේ. හරි. අපි තව ගණන් දෙකක් එකට ගමු. ඔය පුංචි උදාහරණයක්. හරි. පුංචි උදාහරණයක් අපි ගමු 1.5 පුංචි උදාහරණයක් 1.5 අත්පිට විකුණු රුපියල් ලක්ෂ 10යි විකුණුයි. අන්න ගනුදෙනුවක් සිදු වහාම ඒක විස්තර අතුලත් කරලා මූලාශ්‍රලේඛන පිළිගල කරනවා. මොකද්ද මූලාශ්‍රලේඛනේ? මේක ඇවිල්ලා මුදල් ලැබීම් සම්බන්ධ. අත්පිට විකුණුම් නිසා ව්‍යාපාරේ ලාච්චුවට සල්ලි එනවා. මුදල් ලැබීම් සම්බන්ධ ගනුදෙනුව. පිළියෙල කරන මූලාශ්‍රලේඛනේ තමයි මොකද්ද? ලදුපත. හරි? මුදල් ලැබීම් සම්බන්ධ. ඒක පිළියෙල කරලා ඒක විස්තර අතුලත් කරලා ඒක පිළියෙල කරලා ඊට පස්සේ කරන්නේ මූලිකව සටහන් කරනවා පොත් පන්ති එක අපි ඒවට කියනවා මූලික සටහන් පොත් කියලා. ප්‍රධාන වශයෙන්ම මුදල් ලැබීම් සම්බන්ධ ගනුදෙනු සටහන් කරන්නේ මුදල් ලැබීම් ජර්නලය තුල. මුදල් ලැබීම් ජර්නලයත් අපි කරා කියලා හිතලා මේ වර්ග කිරීම ගැන කිව්වොත් ප්‍රධාන වශයෙන්ම ගිණුම් දෙකකට මේක බලපානවා. එකක් තමයි ව්‍යාපාරයේ ලාච්චුවට සල්ලි එනවා. මුදල් කියලා වත්කමක් වෙනවා. අන්න එක ගිණුමක් තමයි මෙතන මුදල් ගිණුම. මුදල් පාලන ගිණුම. අනිත් ගිණුම තමයි මෙතන විකුණුම් කියලා ආදායමක් ඇතිවීමක් වෙනවා. මේක ගිණුම් කරන සමීකරණයට අපි දැම්මොත් එක පැත්තකින් සල්ලි ලාච්චුවට එනවා. අනිත් අතට විකුණුම් කියන්නේ ආදායම නිසා නම් හිමිකම වැඩි වීමක් විදිහට දැම්මා. නමුත් මෙතනදී අපිට තව වැදගත් වාක්‍යයක් දුන්නා ගිණුම් කරන සමීකරණයේ පාඩමේ නම් මෙතන කීයක තොගයක්ද ලක්ෂයක විකුණුවේ කියන්නේ. එතකොට අපි වෙනස තමයි හිමිකම යටතේ දැම්මේ. මේක න අවබෝධයක් තියෙනවා ඔයාලට අනිවාර්යයෙන්. ලාච්චුවට සල්ලි එනවා. අනිත් අතට ව්‍යාපාරයේ තොගයක් අඩු වෙනවා. ඒ දෙක අතර වෙනස තමයි කියන්නේ විකුණුම් වලයි විකුණුම් පිරිවැය වලයි වෙනස තමයි දාන්නේ හිමිකම් වලට. නමුත් මෙතෙන්දී අපි මේක බලපාන තැන් දෙක අපිට ලියන්න පුළුවන් මුදල් පාලන ගිණුම සහ විකුණුම් ගිණුම. හර පැත්ත බැර. ඒක මොකුල් ලියන්න ඕනේ නැහැ. ඔයාලට මූලික වශයෙන් අවබෝධයෙන් තමයි මම ඒක පැහැදිලි කරේ. මෙන්න මේමයි ගහන්නේ මෙච්චරයි කරන් තියෙන්නේ. ඊට පස්සේ ගහන්නේ ළමයි අර මූලික සටහන් පොත්වල වාර්තා කළ ඉවරයි. ඒ වගේ අවසාන එකතු කාලච්ඡේදයේ අවසාන මාසයේ අන්තිමට කියලා කිව්වොත් හරි. ඔක සතියකින් ඕක තුලනය කරොත් සතිය අන්තිමට. ඒ නිසා මම ඒ වාක්‍යයට වඩා කාලච්ඡේදයේ අන්තිමට කියලා ගන්න.
කාලච්ඡේදයේ අන්තිමට ඒක තුලනය කළා තුලනය කිරීමක් වෙනවා මෙන්න මේ දෙවෙනි පියවරේදී. ඒ අවසාන එකතුන් ටික ලෙජරේ තීග්‍රුම් වල අපි දානවා. තීග්‍රුම් සියල්ල තියෙන තැන මේ වගේ පොඩි ගිණුම් ඔක්කොම තියෙන තැන අපි කියනවා පොදු ලෙජරේ කියලා. අපි මේ ගනුදෙනුව පොදු ලෙජරේ ටී සටහන් කිරීමක් කළොත් අත්පිට විකුණුම් නිසා ව්‍යාපාරයේ ලාච්චුවට සල්ලි එනවා. අන්න මුදල් කියලා වත්කම වැඩි වීමක් වෙනවා 1000කින්. ඒ වගේම අනිත් අතට ව්‍යාපාරයේ විකුණුම් කියන්නේ ළමයි ව්‍යාපාරයේ ප්‍රධානතම ආදායම. භාණ්ඩ සපයන ව්‍යාපාරයක ප්‍රධානතම ආදායම තමයි විකුණුම් වෙන්නේ. විකුණුම් කියන්නේ ආදායම් වැඩි වීම නම් දිත්තු සටහන් ප්‍රීතියින් නම් අපි ඉගෙන ගත්තා. ආදායම් වැඩි වීම නම් බැර කියලා. එතකොට අනිවාර්යයෙන්ම විකුණුම් ගිණුමට බැර වෙන්න ඕනි 1000ක්. මෙතන ප්‍රධාන වශයෙන් අපි දිනේ දානවා 1.5. විස්තරයට අපි දාන්නේ ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම. මෙතන ප්‍රතිවිරුද්ධ ගිණුම වෙන්නේ විකුණුම්. මෙතන ප්‍රතිවිරුද්ධ ගිණුම වෙන්නේ මුදල් පාලන. දැන් ඔයාලට මේක දැක්කේ කමං ඔයාලට හිතා ගන්න පුළුවන් 1.5 වෙනිදා මේ ගිණුම දැක්කේ නැතත් ඔයාලට කියන්න පුළුවන් 1.5 වෙනිදා අත්පිට විකුණුම් වෙලා තියෙනවා 10,10,000. හරි. ඒ වගේ අවබෝධයක් තියෙනවා. දැන් සමහරවිට ඔයාලට හිතේ ඇයි මුදල් පාලන ගිණුමක් කියලා. ළමයි මේකෙදි වෙන්නේ මේ ගනුදෙනුවක් වුණා කියලා අපි මේ ගනුදෙනුව අපි මේ ටී ගිණුම් වල දාන්න යන්නේ නැහැ. ටී ගිණුම් වල දාන්න යන්නේ නැහැ. ඔයාලට උදාහරණයක් විදිහට තමයි මේක ගනුදෙනුවක් ගන්න. අර මම පියවර විදිහට කිව්වර අවසාන එකතුව තමයි අපි දාන්නේ. ඉතින් අර ඔයා කියන්නේ දැන් ගත්තොත් අර මම කලින් මුදල් ලැබීම් ජර්නල් වලට පිළියෙල කරලා පෙන්නුවා. ඒ කියන්නේ මේ ආකාරයට අපි තුලනය කර අවසානයේදී ප්‍රධාන වශයෙන් මේකේ විශ්ලේෂණ තීරු තිබුණා. විකුණුම් ණය ගැති ලැබීම් ඒ වගේම ආදායම් සහ වෙනත් මාසේ අන්තිමට මේ වගේ අපි එකතුව ගත්තා. අපි උදාහරණයක් නිකන් දාගෙනම වගේ යන ටික මේ මම රූල් කරලා පෙන්නුවේ. අපි අර උදාහරණයට ගත්තේ මුදල් ලැබීම් ජර්නල්. තමයි උදාහරණයක් ගත්තේ. ඒක මම මුදල් ලැබීම් ජර්නල්. ඊට අමතරව මෙතන තීරුවක් තියෙනවා වටිනාකම කියලා. හරි. මේ පැත්තේ ටිකක් තියෙනවා මම ඒක ලියන්න යන්නේ නැහැ. මේවා අපි කරද්දී අවබෝධයක් ලබා ගන්නවා. හරි. මම නිකන් අගයන් ටිකක් දාන්න අවසාන එකතුවට. අපි උදාහරණයක් විදිහට ගමු විකුණුම් අවසාන එකතුව මාසේ අන්තිමට විකුණුම් වල ඔක්කොම එකතුව අපිට විකුණුම් වල ඔක්කොම එකතුව රුපියල් 800යි කියනවා. 800. මාසේ අන්තිමට ණය ගැටියන්ගේ සල්ලි හම්බුනේ ඔක්කොම ටික. අවසාන එකතුව අපි ගමු උදාහරණයක් විදිහට 200යි කියනවා. මාසේ අන්තිමට ආදායම් ටික ලද වට්ටම්, ගෙවල් කුලී ආදායම්, පොලී ආදායම්, ඒ වගේ ආදායම් ටික එකතු අපි උදාහරණයක් විදිහට ගමු 100යි කියනවා. ඒ වගේම මේ ආකාරයේ වර්ග නොකරපු තව ගනුදෙනු තියෙන්න පුළුවන් මුදල් ලැබී ප්‍රාග්ධනීය දායකත්වයන් වෙන්න පුළුවන්. ඔය වගේ තියෙන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට අමතර ප්‍රාග්ධනීය දාලා තියෙන එක 5යි අවසාන එකතුව. ළමයි මේ ගනුදෙනු වෙලා තියෙනවා මේ හැටියට මාසයක් පුරාවට ගනුදෙනු වෙලා තියෙනවා. ඒක ඔක්කොම සටහන් කිරීමක් කළා අවසාන එකතුව තමයි මේක ගත්තේ. ඉතින් මෙතන වටිනාකම තීරුවට අපිට ගන්න පුළුවන් මේ ඔක්කොගෙම එකතුව 1600. මොකද අපි මුලින්ම මෙතන සටහන් කළා මෙතන වටිනාකම තීරුවට අගය දාලා ඉවරලා තමයි ඒක විශ්ලේෂණය කරන්නේ. එතකොට ටෝටල් සම්පූර්ණම එකතුව තමයි මෙතනට එන්නේ. ඒක විශ්ලේෂණය කරන්න පුළුවන් මේ ගිණුම. ළමයි මෙන්න මේ අවසාන එකතුවම තමයි අපි පොදු ලෙජරේට පිටපත් කරන්නේ. අර ලී බඩු මිලට ගැනීම ඊළඟට කියන ළමයි ලී බඩු මිලට ගත්තා ඊට පස්සේ ණයගේ අත්පිට විකුණුම් වලින් සල්ලි ලැබුණා කියලා ඒ ගනුදෙනුවක් ගන්න අපිට ඊ ගිණුමෙන් ගිණුමට දාගෙන යන්නේ නැහැ. හරි මේ අවසාන එකතුව තමයි ගන්න. මම ඔයාලට පැහැදිලි කරන්න. අර දිත්ත සටහන් රීතියෙන් පැහැදිලි කරන්න තමයි ඒක පෙන්වන්නේ. මෙතනදී වෙන්නේ මේ අවසාන එකතුව පොදු ලෙජරේ ගිණුම් වල දාන එක. දැන් ප්‍රධාන වශයෙන් මෙතන ගිණුම් තියෙනවා ප්‍රධාන වශයෙන්ම විකුණුම් ගිණුමක් ඕනේ. විකුණුම් ගිණුම්. ණය ගැති ගිණුම්. විකුණුම් ගිණුම ණය ගැති ගිණුම. එතනින් ගියාට පස්සේ ආදායම අපි හිතමු උදාහරණයක් විදිහට මේ කුලී ආදායමක් කියලා. කුලී ආදායම සහ ප්‍රාග්ධන ගිණුම. උවිත අමතරව ළමයි තව ප්‍රධාන ගිණුමක් තියෙනවා මුදල් පාලන ගිණුම කියලා. ඒ වටිනාකම මෙන්න මේ ටෝටල් එක සටහන් කරන්න අවශ්‍ය නිසා. අපි ඒක අටුල් කොමෙන්ට් එකේ පැත්තේ
මුදල් පාලන. මුදල් පාලන ගිණුම. මුදල් පාලන ගිණුම. හරි. ළමයි මම කිව්වා මේ වගේ මේ අවසාන එකතුන් තමයි අපි මේ පොදු ලෙජරේ මේ තියෙන පොදු ලෙජරේ. පොදු ලෙජරේ. පොදු ලෙජරේ. ඊගිනුම ඔක්කොම තියෙන තැන තමයි පොදු ලෙජරේ. මෙතන තමයි වර්ග කිරීම කරන්නේ. ඒක තමයි නම් මම පැහැදිලි කරන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් මේ අවසාන එකතුන් තියෙනවා. මෙන්න මෙතන වටිනාකම තීරුවේ 1600ක් තියෙනවා. ළමයි ව්‍යාපාරයට සල්ලි ආපුවා. මේ ඇවිල්ලා මුදල් ලැබීම් ජර්නලේ. සල්ලි ඇවිල්ලා තියෙනවා ඔක්කොම 1600ක්. මුදල් කියන්නේ ව්‍යාපාරයේ වත්කම අනිවාර්යෙන් වත්කම් වැඩිවීම නම් හර වත්කම් වැඩිවීම නම් හර දිත්‍ය සටහන් වේදී නනුව ඉතින් අපිට මෙතන මුදල් පාලන ගිණුමට හර කරන්න පුළුවන් මෙන්න මේ කියන 1600 ප්‍රධාන වශයෙන්ම 1600 හර කරන්න පුළුවන්. ඊට පස්සේ ළමයි මේක බැර වෙන්නේ මතක තියාගන්න. මේක බැර කරන්න පුළුවන් අපිට මේ ප්‍රධාන වශයෙන්ම වෙන්නේ මේ විකුණුම් ණයගැති ආදායම් සහ වෙනත්. විකුණුම් ණයගැති සහ වෙනත්. මෙතන ගත්තොත් විකුණුම් තීරුව එකතු තියෙනවා 800ක්. විකුණුම් තීරුව එකතු තියෙනවා 800ක්. අවසාන එකතුව විකුණුම් කියන්නේ ව්‍යාපාරයේ ප්‍රධානතම ආදායම. භාණ්ඩ සපයන ව්‍යාපාරය. ආදායම් වැඩි වීම නම් බැර. ඒ නිසා අනිවාර්යයෙන්ම විකුණුම් ගිණුමට අපිට බැර කරන්න පුළුවන් 800ක් මුදල් කියලා. මුදල් පාලන කියලා දාන්න. මුදල් පාලන. ඊළඟට ණයගැති. ණයගැති තීරුවේ අවසාන එකතු තියෙනවා 200ක්. ණයගැතියන්ගේ සල්ලි හම්බෙන ඒවා. ළමයි ණයගැතියන්ගෙන් සල්ලි හම්බෙද්දී ණයගැතිභාවයේ අඩුවීමක් වෙනවා. ණයගැතියන්ගෙන් සල්ලි හම්බෙද්දී එයා සල්ලි ගෙවන්න ඕන ප්‍රමාණය අඩු වෙනවානේ. ඒ කියන්නේ ණයගැතිභාවය අඩු වෙනවා. ණයගැතිභාවය අඩු වෙනවා කියන්නේ ණයගැතිය කියන්නේ අපේ වත්කම් අඩුවීමක් එතකොට. වත්කම් අඩුවීමක් නම් අනිවාර්යයෙන්ම බැරට එන්න ඕනේ. දිත්‍ය සටහන් ප්‍රීතියින් නම් වත්කම් අඩුවීම බැර. හරි. එතකොට අපිට ණයගැති ගිණුමට බැර කරන්න පුළුවන් මුදල් පාලන කියලා 200ක්. සහ කුලී ආදායම. ඔයාලා දන්නවා දිත්‍ය සටහන් ප්‍රීතියින් නම් ආදායම් නම් වැඩිවීම බැර. ආදායම් වැඩිවීම බැර. අනිවාර්යයෙන්ම මේක එතකොට බැර වෙන්න ඕනි කුලී ආදායම් ගිණුමට මුදල් පාලන කියලා ලක්ෂ්‍ය සහ අවසානයේදී ප්‍රාග්ධන දායකත්වයෙන් තිබුණා 500ක්. ප්‍රාග්ධනය කියන්නේ ඔයා දන්නවා දිත්‍ය සටහන් ප්‍රීතියින් නම් සමාන ලකුණු ඉහා පැත්තේ තිබුණේ. එතකොට ඒවා වැඩිවීම නම් බැර. එතකොට මේක බැර කරන්න පුළුවන් ප්‍රාග්ධනය හම් වෙනවා කියන්නේ ප්‍රාග්ධනය වැඩි වෙනවා කියන එක. ප්‍රාග්ධන ගිණුම බැර කරන්න පුළුවන් මුදල් පාලන කියලා 500ක්. ඉතින් ළමයි A level මට්ටමේදී මෙන්න මේ විදිහට තමයි වැඩ ටික වෙන්නේ. හරි. මේක ආයෙ වෙනම ආකෘතියක් මොකුත් නැහැ. මේකේ දිනේ දානවා නම් ඔයාලට මාසේ අන්තිමට කාලච්ඡේදයේ අන්තිමට දිනේ දාන්න. මොකද අපි නිශ්චිත දවසක් මේකේ අන්තිමටනේ. කාලච්ඡේදයේ අන්තිමටනේ මේ ලෙජර් ගිණුම පිළියෙල කරන්නේ. උදාහරණයක් විදිහට මෙතන 1.31 නම් ඔයාලට අවශ්‍ය නම් මෙතන 1.31 කියලා මේ පැත්තෙම දාන්න. දිනෙත් එක. දිනේ විස්තරේ වටිනාකම. 1.31 දාන්න. 1.31. දැක්කද? අර ගනුදෙනුවට මේ ලෙජර් වල දාලා ඉන්නේ නැහැ. එහෙම අතක ගා ඉන්නේ නැහැ. ගනුදෙනුව මූලික සටහන් පොත්වල සටහන් කරනවා. මම මේ දලා ආකෘතියක් ගත්තේ මුදල් ලැබීම් ජර්නලේ. ඉතින් ඔය හැම ජර්නල් එකකම තියෙන අවසාන එකතුන් ටික මේ පොදු ලෙජරේ තියෙන වත්කම්, වගකීම්, ආදායම්, වියදම්, හිමිකම් ගිණුම් වල සටහන් කිරීම කරනවා. ඒක න අවබෝධයක් තියාගන්න. එතනදී අපිට වැදගත් වෙන මූල ධර්මය තමයි දිත්‍ය සටහන් මූල ධර්මය. ඒක ඉදිරිපත් කළේ ඉතාලි ජාතික ලූකා පැසියෝලි පියතුමා. ඒ දිත්‍ය සටහන් ප්‍රීතියෙන් ගැන හරි අවබෝධයක් ලබා ගන්න. හරි. තාම මේ මම කියන්නේ තාම වල ඉගෙන ගන්න මේ මූලික අවබෝධයක් ගන්න මේ පිළිබඳව එකිනෙක ගැන අපි ගැඹුරින් කතා කරද්දී මීට වඩා අයිඩියාවක් අනිවාර්යයෙන්ම යනවා. හරි. වැටි දෙයක් නෑ හරියට තේරුම් ගන්න මේ පාඩම. හරි මම පැහැදිලි කරගෙන යන විදිහට අවශ්‍ය ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම අහන්න පුළුවන්. දැන් සමාජිත ඒවාට මුදල් පාලන කිරීම කියලා කියනවා. ඇයි මේ මුදල් ලැබීම් ජර්නලේ අපි සටහන් කිරීමක් කරනවා කියලා. ළමයි මේ කලින් සිලබස් එකේ නම් ඔයාලා O level වල ගණන් හදද්දී නම් මුදල් පොත තමයි ගණන් හදුවේ. මුදල් පොතේ තමයි සටහන් කිරීමක් කළේ. මුදල් ලැබෙන ඒවා හර කළා, මුදල් ගෙවන ඒවා බැර කළා. හර බැර ඔකනේ කරේ.
කියන්නේ හර සටහනක් වෙනවා බැර සටහනක් වෙනවා. නමුත් ළමයි A level වලදී මුදල් පොත නැහැ. ඒවට සටහන් කරන ප්‍රධාන වශයෙන් මූලික සටහන් පොත් දෙකක් වෙනවා. දෙකක් තියෙනවා මුදල් ලැබීම් ජර්නලය ගෙවීම් ජර්නලය. ඉතින් ළමයි ගනුදෙනුවේ අර දිත්ව බලපෑම. හර බැර දෙකම සටහන් කිරීමක් වෙන්නේ නැහැ. හරි. මුදල් මේකේ සටහන් කරන්නේ මුදල් ලැබීම් ටික විතරයි. එතකොට මේකේ ශේෂයක් ගන්න බෑ අපිට. හරි. මුදල් ගෙවීම් ජර්නලය සටහන් කරන්නේ මුදල් ගෙවීම් ගනුදෙනු විතරයි. ඒ නිසා ළමයි අර හර බැර එකතු කරලා අපි අනිවාර්යයෙන්ම මෙතන ලෙජරේ මුදල් පාලන විමස පිළියෙල කරන්න ඕනේ. මේකෙන් තමයි අපි අවසාන ශේෂය ගන්න. අවසාන ශේෂය ගන්න. O level වල ගණන් හදද්දී නම් මුදල් පොතේ කිරීම වලට අවසාන ශේෂයක් ගන්න පුළුවන්. කොච්චරක් මාසෙ අන්තිමට සල්ලි ඉතුරු වෙලාද කියලා. හරි. ඒ නිසා ඒක වෙන්න නිසා අපි අනිවාර්යයෙන්ම පොදු ලෙජරේ මුදල් පාලන කිරීම. මේක මුදල් ගිණුම කියලා කියන්න එපා. මුදල් පාලන කිරීම කියලා ලියන්න. ගිණුමක් පිළියෙල කිරීමක් කරනවා. ඒ ගැන තව අවබෝධ වෙයි ඉස්සරහට වඩා සාකච්ඡා කරද්දී මේ ගිණුම් ගැන අවබෝධ වෙයි. හරි. දැන් හරි වර්ග කිරීමත් අපි ඉවර කළා. වර්ග කිරීම සම්බන්ධයෙන් ওই දේවල් ටික විතරයි ඔයාලා දැනගන්න ඕනේ මූලික වශයෙන්. මූලික වශයෙන්ම දිත්සහන් රීතින් ගැන හරි අවබෝධයක් නැත්නම් අනිවාර්යෙන් මේක මට කතා කරන්න. මම ගනුදෙනු ටිකක් වැඩිපුර ඔයාලට දෙන්න ප්‍රැක්ටිස් කරන්න දිත්සහන් රීති. හරි. මොකද ෆස්ට් ටයිම් ඉගෙන ගන්නවා නම් අනිවාර්යෙන්ම සමාජයට අමාරු වෙති. ඒ නිසා වැඩිපුර ගණන් ටිකක් හදන්න ඕනේ. අත්‍යවශ්‍යම අනිවාර්යෙන්ම හදන්න ඕනේ. ඒ නිසා එහෙම තියෙනවා නම් අමාරුකම් තියෙනවා මට අනිවාර්යෙන්ම පෞද්ගලික මැසේජ් එකක් දාන්න. මම වෙනම යාට ගණන් ටිකක් අනිවාර්යෙන්ම දෙන්නම්. මේකට අවබෝධයක් තියෙන කට්ටියට නම් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක ඇති දෙයක් නෑ. මේක ඉදිරියට ගණන් වලදී හොඳට පොලිෂ් කරගන්න පුළුවන් මාර්ගනේ පාඩම. හරි. මම බෝඩ් එක මකන්නම්. එන දෛනිකව මේව අප්ඩේට් වීමක් වෙන්නේ අවසාන එක තමයි ගන්නෙ. මුදල් ලැබීම් මුදල් පාලන කිරීමට අපි හර කරන්නේ මේ ටෝටල් එක 1600. එහෙම හර නොකර මේක විශ්ලේෂණයේ තීරු වල අගයන් ටිකක් අපිට හර කරන්න පුළුවන්. ඒ කියන්නේ 1600ක් හර නොකර විකුණුම් කියලා මෙතන හර කරන්න පුළුවන් 800. එහෙම කරන්නත් පුළුවන්. මුදල් පාලන කිරීම අපිට හර කරන්න පුළුවන් විකුණුම් වලින් 800ක් සල්ලි හම්බ වෙනවා. ණය ගැතියන්ගෙන් හම්බ වෙනවා 200ක්. ආදායම් වලින් හම්බ වෙනවා 100ක්. ප්‍රාර්ථනා ලැබිලා තියෙනවා 500. හරි. ඒ කියන්නේ ටෝටල් එක දාන්න පුළුවන් 1600 මෙහෙම දාන්න පුළුවන්. එතකොට ඔයාලට ගනුදෙනුවේ දිත්ත බලපෑමක් ගැන තේරුම් ගන්න පුළුවන්. මේක දැක්ක ගමන් ඔයාලට කියන්න පුළුවන් ව්‍යාපාරයේ ඔක්කොම විකුණුම් වලින් සල්ලි හම්බෙලා තියෙනවා 800ක් කියලා. ඒ වගේ එහෙම කරන එක හොඳයි. අවබෝධය ලබා ගන්න. ඒ වගේම තව කරුණක් මතක තියාගන්න මේ ආදායම් ගිණුමේ අවසාන එකතුව අපි ගත්තට මෙතන ආදායම් වර්ග කීපයක් තියෙනවා. උදාහරණයක් විදිහට ලදවට්ටම් මේ විස්තරයට තියෙන්නේ ලදවට්ටම් පොලි ආදායම් කුලී ආදායම් වගේ ආදායම් වර්ග කීපයක් තියෙනවා නම් මේ ලෙජරේ ඒ එක් ආදායමට අදාළව තීගිරුම් පිළිල කරන්න. අවසාන එකතුවම ගන්න එපා. මේ විතර පොලි ආදායම් ඉදිරිය විතරක් කියලා අපි උපකල්පනය කළා. ඒකයි මෙතන බැර කළේ. උදාහරණයක් විදිහට පොලි ආදායමක් තියෙනවා තව පොලි ආදායමක් පිළිල කරනවා. ඒ වගේම මේ ප්‍රාර්ථනයේ තීරුවේ වෙනත් තීරුවෙත් ඒ වගේ විවිධ ගණතුන් තියෙන්න පුළුවන්. එතකොට ඔයාලට ඒකට ඒ එක් එකට අදාළ වෙනම ගුණ පිළිල කරනවා. නමුත් මේ විකුණුම් ණයක දින අපි අවසාන ටෝටල් එක දාන්න පුළුවන්. විකුණුම් කිරීමට බැර කරන්න පුළුවන් 800ක්. ණයක දිනකට බැර කරන්න පුළුවන් 200. හරි. මම අවබෝධයක් ගන්න මේක වෙන ගන්න ටික මම බෝඩ් එකේ මකලා දිගට පැහැදිලි කිරීම යන්නම්. තව වැඩි වෙලාවක් යන්නේ නැහැ අපිට. වැඩි වෙලාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. තමයි මම කිව්වා මේ 12 වසර පාඩම් මාලාවෙන් අපිට මේ දේවල් ටික විතරයි ගිණුම් කරන ක්‍රියාවලිය මූලික ගිණුම් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විතරයි තියෙන්නේ 12 වසර. ඊට අමතරව පාඩම කියන්නේ ඒකම තමයි සම්බන්ධ වෙන්නේ ගොඩක් වෙලාවට. ඒ නිසා අවබෝධයක් ලබා ගන්න අපිට මූලික ගිණුම් කරන ක්‍රියාවලිය වැඩි ටික තමයි ගොඩක් වැදගත් වෙන්නේ. කලමනාකාරී ගිණුම් කරන එක ගැඹුරින් සාකච්ඡා කරනවා අපි 13 වසරේදී. ආ කටපාඩම් කරලා කොහොමද 100%ක්ම කොට දානවා ඒ පාඩම. ඒ නිසා පිළිවෙලට මුලින් නම් කරගෙන ගියොත් තමයි මේක ගොඩක් වඩා පුළුවන්. හරි. ළමයි හතරවෙනි වැඩේ තමයි සාරාංශ කිරීම. මම මෙතනදී කියන්නේ මොකද්ද? අර පොදු ලෙජරේ දැන් එක වැඩ පිළිවෙලට චිත්‍රයක් වගේ මැවෙන්න ඕනේ. පොදු ලෙජරේ ගිණුම් වල අපි ඔක්කොම සටහන් කරලා ඉවරලා ඔය පොදු ලෙජරේ ගිණුම් ටික තුලනය කිරීමක් සිද්ධ වෙනවා. අර ටී ගිණුම් ඔක්කොම තියෙන තැන පොදු ලෙජරේ කියන්නේ. පොදු ලෙජරේ කියන්නේ මේකේ තියෙන්න පුළුවන් වත්කම් ගිණුම්, වගකීම් ගිණුම්, ආදායම්, වියදම්, හිමිකම්, ටී ගිණුම් රාශියක් තියෙන්න පුළුවන්. හරි.
ගොඩාක් තියෙනවා. ඒ නිසා මේ ගිණුම් ඔක්කොම ටික මේ ආකාරයේ ගිණුම් ටික තියෙනවා. ওই ගිණුම් ටික තුලනය කිරීමක් වෙනවා අවසානයේදී. තුලනය කිරීමක් වෙනවා. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට අපි ගමු මෙතන ලී බඩු ගිණුම කියලා. ලී බඩු ගිණුම. ලී බඩු ගිණුමට අපි උදාහරණයක් විදිහට ලක්ෂයක ලී බඩු ගත් එකක් තියෙනවා. රුපියල් ලක්ෂයක ලී බඩු ගත්තා. අන්න තැන් දෙක මේක බලපාන තැන් දෙක කිව්වොත් එක පැත්තකින් ව්‍යාපාරයේ ලාජ්ජුවෙන් සල්ලි යනවා. හරි? මම දැන් ආයෙත් කියන්න යන්නේ අර කලින් කතාව ටික. මම කෙලින්ම මේ ගිණුමට දාලා පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා. ඔයාලට එතකොට තේරෙන්න ඕනි අර දේවල් ටික වෙලා තමයි මූලාශ්‍රයේගෙන ඕ කතන්දර ටික ඔක්කොම වෙලා තමයි මෙතනට එන්නේ කියලා. හරි? ලී බඩු ගිණුම සහ මුදල් පාලන ගිණුම. මුදල් පාලන ගිණුම. හරි. මේ ලී බඩු ගැනීම අපිට සටහන් කිරීමක් කරන්න පුළුවන්. ව්‍යාපාරයට ලී බඩු වෙනවා එකයි. ලී බඩු කියන්නේ වත්කම. වත්කම් වැඩිවීම නම් අනිවාර්යයෙන්ම හර. වත්කම් වැඩිවීම හර අපිට ලී බඩු ගිණුමට හර කරන්න පුළුවන් ලක්ෂයක් හර කරන්න පුළුවන්. ඒ වගේම ලී බඩු ගණිතී ව්‍යාපාරයේ ලාච්චුවෙන් සල්ලි යනවා. සල්ලි කියන්නේ වත්කම. මුදල් කියන්නේ වත්කම. වත්කම් අඩුවීමක් වෙනවා. මේ ලී බඩු ගැනීම නිසා වත්කම් අඩුවීම නම් ළමයි ඔයාලා ඉගෙන ගත්තා. රීතිය තමයි වත්කම් අඩුවීම බැර. අපිට මේක බැර කරන්න පුළුවන් මුදල් ගිණුමට ලක්ෂයක් ප්‍රතිවිරුද්ධ ගිණුම නම් මෙතන ලියන්න ඕනේ ලී බඩු කියලා. මෙතන ලියන්න ඕනේ මුදල් පාලනය කියලා. මුදල් පාලනය. හරි. දැන් උදාහරණයක් විදිහට ගමුකෝ අපි ඕක විතරයි උනේ කියලා ව්‍යාපාරේ. එහෙම නෙමෙයි ගණන් ගොඩාක් තියෙනවා. ඒ ඔක්කොම මේ ටී ගිණුම් වල අපි මේ වර්ග කිරීමක් කරලා ඒක කරනවා පැහැදිලිව. අපි උදාහරණයක් විදිහට මේ ලී බඩු ගිණුම ගත්තොත් අවසානයේදී වෙන්නේ සාරාංශ කිරීම. මෙතෙන්දී වෙන්නේ මීට කලින් පියවරක් තියෙනවා වැදගත් පියවරක්. ඒක තමයි මම දැන් කියන්න යන්නේ. ලෙජර් ගිණුම් තුලනය කිරීම කියලා. ලෙජර් ගිණුම් තුලනය කිරීම කියලා පියවරකුත් තියෙනවා. ඒ කියන්නේ ළමයි මෙන්න මේ හැම ගිණුමක්ම අපි තුලනය කරන්න ඕනේ. තුලනය කරනවා කියන්නේ මෙතන හර පැත්ත වැඩි නම් අපි හර පැත්ත එකතුව මුලින්ම එකතු කරනවා. හරි? මේ පැත්ත එකතුව වැඩි නම් මේ පැත්ත එකතු කරලා මෙතනින් දාලා ඒක බැර පැත්තට දාලා අපි මෙතන ශේෂයක් ගන්නවා. අපි එතන කියනවා පාගේ ශේෂය කියලා. පල්ලහැට ගෙනියන ශේෂය. පාගේ ශේෂය. මෙතනින් අපි කියනවා මේක හර පැත්තෙන් ඊගේ ශේෂය කියලා දාන්න පුළුවන් ලක්ෂයක් ඉදිරියට ගෙන යන ශේෂය. ඉතින් ඔය වගේ තියෙන හැම ගිණුමකම අපි මේ වගේ ශේෂ ගන්නවා. ඒක තමයි මේ හතරවෙනි පියවරේදී වෙන්නේ ලෙජර් ගිණුම් තුලනය කිරීම. ලෙජර් ගිණුම් තුලනය කරලා මේ වගේ ශේෂ ගන්නවා. ඉතින් ඔය තමයි ප්‍රධාන වශයෙන්ම වෙන්නේ පියවරයන් විදිහට මේ ආකාරයෙන් පාගේ ශේෂය ඊගේ ශේෂය. ඒ වගේම අපි ඉදිරියේදී මේවා ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නවා. සාමාන්‍යයෙන් අපි මෙතන ලෙජරේ තියෙන ආදායම් වියදම් ගිණුම් වල ශේෂ ගන්නෙ නැහැ. හරි? කියන වත්කම්, වගකීම්, හිමිකම් ඔය ගිණුම් වල තමයි මේ වගේ ශේෂ ගන්නෙ. ආදායම් වියදම් ගිණුම් වල අපි ශේෂ ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒවට හේතු මම ඉදිරියේදී කියන්නම්. ඒ ඔක්කොම එකපාර දාගන්න ගියොත් ඔයාලට අමාරුයි. ඒ නිසා මේ ආකාරයෙන් අපි ශේෂ ගත්තා. ඒ ශේෂ ගන්න එක තමයි හතරවෙනි පියවරේදී වෙන්නේ. ඒ වගේම පස්වෙනි පියවර මේක පස්වෙනි පියවරේදී වෙන්නේ මේ ගත්ත ශේෂයන් ආශ්‍රයෙන් අපි ප්‍රකාශයක් පිළියෙල කරනවා. දකුණට දීපු දෙයක් වෙන්න අපි ආදායම් ප්‍රකාශය රෝල් කරේ. අන්න ඒ වගේ මේ ටී ගෲප් ටික තුලනය කරනවා. තුලනය කළා පස්වෙනි විදිහට වෙන්නේ සාරාංශ කිරීම. තමයි මෙන්න මේ ආකාරයට දකුණට දීපු දෙයක් වෙන්න ප්‍රකාශයක් අපි රෝල් කරනවා. මේක අපි සාමාන්‍යයෙන් මෙහෙම රෝල් කරත් ප්‍රශ්නයක් නැහැ. අපි මේකට කියනවා නම් ශේෂ පිරික්සුම කියලා. ශේෂ පිරික්සුම. මෙහෙම තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් මෙතන අපි උඩින් නම් කිරීමක් කරන්න පුළුවන්. විස්තරය හර සහ බැර යන්නේ. ඔය ආකාරයට පිළියෙල කරනවා. මෙන්න මේ සාරාංශ කිරීමේදී වෙන්නේ ඔන්න ඒ. ඒ කියන්නේ ළමයි ලෙජරේ තියෙන සෑම ගිණුමකම අවසාන ශේෂය අපි මෙන්න මේ ශේෂ පිරික්සුමට ගන්නවා. ශේෂ පිරික්සුමට උට්ටා ගන්නවා. ඒක තමයි මෙතෙන් සිද්ධ වෙන්නේ. ආදායම් ප්‍රකාශයට මාරු කරන්න. ආදායම් ප්‍රකාශයට මාරු කරන නිසා ඒ මාරු සටහන් පියවීමේ සටහන් තමයි ඒ ආදායම් වියදම් වලට දාන්නේ. අපි ඒක ඉදිරියේදී කරමු. ඒක ප්‍රශ්න නැහැ හිතන්න එපා වැඩි.
පියවීමේ සටහන් කියලා අපි වඩ කියනවා. හරි? පොදු ජර්නල් සාකච්ඡාවලදී අපි ඒක කරනවා. හරි. ඉතින් මේ සෑම ගිණුමක්ම අපි තුලණය කරලා ඉවරලා දැන් මෙතන අපිට තියෙනවා ලීබඩු ගිණුම. ලීබඩු කියලා අපිට ලියන්න පුළුවන්. මෙතන තියෙන හර ශේෂය. හර ශේෂයන් නිසා අපි මේ හර පීඩුවට අපි දානවා ඒ ශේෂය. ඊට පස්සේ අපි උදාහරණයක් විදිහට විකුණුම් කියලා දෙනවා කියනවා. විකුණුම් වල සාමාන්‍යයෙන් බැර ශේෂ තියෙන්නේ. මොකද විකුණුම් කියන්නේ ආදායමක් නිසා. අත්පිට විකුණුම් මෙන්ම ණයට විකුණුමුත් තියෙන්න පුළුවන්. විකුණුම් දෙකේම එකතු අපි උදාහරණයක් විදිහට ගමු 500යි කියන 500. ඒ වගේම මුදල් පාලන ගිණුම, ණයක ඇති ගිණුම, ප්‍රාග්ධනය, කුලී ආදායම් තමයි ඔන්නේ ලෙජරේ තියෙන සෑම ගිණුමකම අවසාන ශේෂය ගන්නවා අපි. ඒ අවසාන ශේෂය මේ ආකාරයට සාරාංශ කිරීමක් කරනවා. ඒ සාරාංශ කිරීම කරන්නේ අපි ශේෂ පිරික්සුමක් පිළියෙල කරලා. ළමයි මතක තියාගන්න අපි හරියට දිත්ත සටහන් රීතීන් අනුගමනය කළා. දිත්ත සටහන් මූලධර්මයේ පදනම් කරගෙන ගනුදෙනු පොදු ලෙජරේ වර්ග කිරීම සිද්ධ කරා නම් දැන් දෙකට හරියට දාගෙන ගියා නම් අනිවාර්යයෙන්ම මෙන්න මෙතන හර සහ බැල එකතු වුන් දෙක අනිවාර්යයෙන්ම සමාන වීමක් වෙනවා. අර ගිණුම් කරන සමීකරණයේ පාඩමේදී වගේ තමයි. ගිණුම් කරන සමීකරණ පාඩමේදී අපි ගනුදෙනුව දෙපැත්තට හරියට දාගෙන ගියා නම් අනිවාර්යයෙන්ම වත්කම් වල එකතුව වගකීම් සහ හිමිකම් එකතුවට අනිවාර්යයෙන්ම අවසාන එකතුව සමානයි. ඉතින් මේකත් ඒ වගේ තමයි අපි හරියට නිවැරදිව දිත්ත සටහන් රීතීන් අනුගමනය කළා. ලෙජරේ පොදු ලෙජරේ වර්ග කිරීම කරා නම් අනිවාර්යයෙන්ම මේ ගිණුම් තුලණය කරලා එන අවසාන එකතු ආශ්‍රය ඒවා එක්ස්ප්‍රෙස් කරලා ඒවා සාරාංශ කරලා අපි මෙන්න මේ ආකාරයට ශේෂ පිරික්සුම් පිළියෙල කරොත් අනිවාර්යයෙන්ම මේ හර පැත්තයි බැර පැත්තයි සමාන වීමක් සිද්ධ වෙනවා. හරි. ඉතින් ඔයා ආකාර තමයි මේ පස්වෙනි පියවරේදී වෙන්නේ. සාරාංශ කිරීම සිද්ධ කරන්නේ එතන ඉතරයි. ඊට ලෑල්ලා ගන්න ශේෂ පිරික්සුම පිළියෙල කරලා කියලා. ශේෂ පිරික්සුම පිළියෙල කරනවා කියලා යාගන්න. ශේෂ පිරික්සුම. හරි. ශේෂ පිරික්සුම කියලා ගන්නවා. හරි. තමයි ප්‍රධාන වශයෙන් මොනොත්තට යනකම් තමයි ඔයාලා ඉගෙන ගන්න. අපි මේ මූලික සටහන් පොත් පාඩමේ දැන් ඔයාලට දැන් තේරෙනවනේ මේ කියන වැඩ පිළිවෙල. මේ මූලික සටහන් පොත් පාඩමේදී මොන ඔය කියන විෂය කොටස් ටික සම්පූර්ණයෙන්ම අපි ඉගෙන ගන්නවා. මේ විශ්ලේෂණය කිරීම හැරුණාම මෙන්න මේ ඉතිරි සෑම දෙයක් ගැනම අවබෝධයක් ලබා ගන්නවා තුන්වෙනි පාඩම වන මූලික සටහන් පොත් පාඩමේදී. අපේ පාඩම තමයි ගිණුම් කරන විෂය තුන්වෙනි පාඩම මූලික සටහන් පොත්. මේ පාඩමේදී අපි ඉගෙන ගන්න ප්‍රධාන වශයෙන් මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය තුළ තියෙන ක්‍රියාවලිය තුළ වෙන මෙන්න මේ වැඩ ටික තමයි ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න. මොකද අපි ගනුදෙනු හා සිද්ධීන් අවසන් කරලා තමයි අපි මේ ක්‍රියාවලියට ආවේ. මෙන්න මේ දේවල් ටික ගැන සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්නවා. මේ පාඩමේ ගණන් හදලා ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගන්නවා. පාස් පේපර් ගණන් හදනවා. ටියුට් එක ඉවරලා එතකොට ඒ ටිකත් ඔක්කොම කවර් වෙනවා. MCQ ප්‍රශ්න ටික කරනවා. ඒ ටිකත් හරි එතකොට ඊට අමතරව ඔයාලට පේපර් එකකුත් දෙනවා. සුපිරියට මායික් කරනවා. වැඩ ටික ඔයාලගේ අතේ තියෙන අනිවාර්යයෙන්ම පිළිවෙලට වැඩ ටික කරන්න. ඒක තමයි මම නිතරම කියන්නේ. එහෙම කරොත් තමයි මේක උඩ දාගන්න පුළුවන්. හරි. මේ ආකාරයෙන් තමයි වෙන්නේ. සාරාංශ කිරීම තමයි අවසානයේ වෙන්නේ ශේෂ පිරික්සුම. මේ විශ්ලේෂණය හා අර්ථකථනය කියන එක ඔයාලට දැන් වැදගත් වෙන්නේ නැහැ. එතෙන්දී අපි කරන්නේ ගිණුම් කරන අනුපාත සකස් කිරීම. ගිණුම් කරන අනුපාත සකස් කළා විශ්ලේෂණය හා අර්ථකථනය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. විශ්ලේෂණය හා අර්ථකථනය කිරීම. අනුපාත සකස් කළා. හරි? ඒක අපි දැන්ම සාකච්ඡා කරන්නේ නැහැ. ඒක කියන්නේ නැහැ. මෙන්න මේ දේවල් ටික ගැන තමයි සාකච්ඡා කරන්න අවශ්‍ය නම් මේවා කියලා දෙන්නම් අවශ්‍යයි. හරි. මම බෝඩ් එක මකන්නම් ප්‍රධාන වශයෙන්ම පාඩමේ මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දේවල් ටික තමයි ඔයාලට කියලා දෙන්න. මේ සම්බන්ධයෙන් තියරි කොටස් ගැන. හරි. හරි. අපේ කාලක් වගේ තියෙනවා මම ඔයාලට ප්‍රධාන වශයෙන් අද සාකච්ඡා කරපු දේවල් පිළිබඳ මෙච්චරලා සාකච්ඡා කරපු දේවල් පිළිබඳ පුංචි අවබෝධයක් ලබා දෙන සමරි එකක් වගේ දැන් ඉක්මනට කියාගෙන යනවා.
හරි මම දැන් ටියුට් එකේ බලන්න දෙයක් නැතුව ඇති අපි ටියුට් එක බැලුවොත් මේක අනිවාර්යයෙන් මේ වගුව අනිවාර්යයෙන් සම්පූර්ණ කරගන්න ඒ වගේම දිත්සටහන් රීතින් ගැන හරියට අවබෝධයක් නැත්නම් මට කියන්න මම ගණිත ටිකක් දෙන්නම් වැඩිපුර එතකොට ඔයාලා තේරුම් ඒ වැඩිවීම හරද බැරද ඒ කතන්දරේ අනිවාර්යයෙන්ම ලියන්න ගණන් මගෙන් ඉල්ලගන්න. මම පුංචි ගණන් තුනක් තියෙනවා. මෙන්න මේ ගණන් තුන තනියම කරන්න ඕනි. මම දැන් එකපාරට ඔක් කිව්වොත් එහෙම තේරුමක් නැහැ. ඒ නිසා මම ඊළඟ දවසේ මූලික සටහන් පොත් සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීමට කලින් මෙන්න මේ ගණන් තුන කියලා දෙන්නම් මේකේ වැරදි වෙලා තියෙනවා නම් ඒ නිසා අඟහරුවා දෙක මම කරන්න මේ ගණන් තුන අනිවාර්යයෙන්ම කරන්න. හරි. ටියුට් එක කියන්නේ මොකවත් නෑ අපිට බලන්න අපි ඔක්කොම නෝට් එක බැලුවේ නිසා. හරි. ළමයි ගිණුම් කරන ක්‍රියාවලිය තමයි අපි සාකච්ඡා කරේ. මූලික ගිණුම් කරන ක්‍රියාවලිය මූලික ගිණුම් කරන. කළමනාකරන ගිණුම් කරන්නට දැන් වැදගත් වෙන්නේ නෑ. ඒව ඉන්න තේරුම් ගන්න. ඔයාලා දැනගන්න පාඩමක් ගත්තට පස්සේ මේ පාඩම මොන ගිණුම් කරන්නට අදාළද? මොනවද මේ පාඩමේ මට ඉගෙන ගන්න තියෙන්නේ? ඒව පිළිබඳ අයිඩියා යන්න. අනිවාර්යයෙන්ම නිකන් ආවට ගියාට මේවා ඉගෙනගෙන හරියන්නේ නැහැ. ටියුට් එකේ කොළ 50 100ක් තිබුණත් වැඩක් නැහැ. ඔයා දන්නේ නැත්නම් මේකේ මුල මොකද්ද, මැද මොකද්ද, අග මොකද්ද, මේක මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? මේ දැන් මොන හරියද යන්නේ ටියුට් එකේ? එහෙම මේ කළා හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අවබෝධයක් තියෙන්න ඕන. පාඩම් පටන් ගනිද්දිම මට මෙච්චරයි මේක ඉගෙන ගන්න තියෙන්නේ. මේ දේවල් ටික ඉගෙන ගත්තා නම් මට මේ පාඩම 100%ක් පුළුවන්. අන්න ඒ වගේ. අපි කලින් කරාම ගිණුම් කරන සමීකරණයක් මාර්ගය. මේකේ වල දානවා ප්‍රධාන වශයෙන් විෂය කොටස් තුනයි. හැඳින්වීම, මෙහෙයුම් ප්‍රතිඵලයේ සෙවීම සහ මූල්‍ය தත්ත්වයේ සෙවීම. ඒ තුන හරියටම පුළුවන් වුණා නම් ඒ ශ්‍රීලංක ගණන් හදුවා නම් MCQ ප්‍රශ්න කරා නම් හරියට වැරදුනේම හදාගත්තා නම් මගෙන් කතා කළා. එහෙනම් වාඩේ පාඩම 100%ක් පුළුවන්. පළවෙනි පාඩම. ඔය ආදී හැම පාඩමක් සම්බන්ධව මට මේ වගේ අවබෝධයක් තියෙනවා. දැන් මේකෙදිත් ඒ වගේ තමයි අපි දැනට විෂය කොටස් දෙකක් සාකච්ඡා කරා. මූලික වශයෙන්ම පාඩම් පිළිබඳව ගිණුම් කරන ක්‍රියාවලිය ගැන හැඳින්වීමක් ලබා ගත්තා සහ දිත්ත සටහන් මූලධර්මය කියලා මම වෙනම විෂය කොටසක් දැම්මේ ඒක පැහැදිලි කිරීමක් කළා. ඊළඟ දවසේ තමයි මේ පාඩමේ අවසාන මාතෘකාව වන මූලික සටහන් පොත් සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම තියෙන්නේ. ඒ ගැටලු එකිනෙකට දාලා මුදල් ලැබීම ජර්නලෙන් පටන් අරන් පොදු ජර්නලය දක්වා අපි ගණන් සාකච්ඡා කරනවා. ඉන්න අනතුරු තමයි පාස් පේපර් ගණන් හදන්නේ. සමකුත් හලන්නේ නැහැ හැමදේම කියලා දෙනවා. ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. හරි. ළමයි අපි අද සාකච්ඡා කරා මේ ගිණුම් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මූලික ගිණුම් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මේ ඇවිල්ලා ක්‍රියාවලියදී වෙන වැඩ ටික. ක්‍රියාවලියදී වෙන වැඩ ටික. මුලින්ම වෙන්නේ යෙදුමෙන් තමයි ගනුදෙනු හා සිද්ධි සිද්ධ වෙන්නේ. ගනුදෙනු හා සිද්ධි. ඉතින් ගොඩක් වෙලාවට MCQ ප්‍රශ්නත් එන්න ඉඩ තියෙන්නේ මේ ගිණුම් කරන ක්‍රියාවලිය පියවර වශයෙන් ලියන්න. එතකොට මේ පියවරයන් ටික අවබෝධයක් තියෙන්න ඕනි. මුලින්ම ගනුදෙනු හා සිද්ධීන් සිදුවීම ඉන් අනතුරු මේ දේවල් ටික කියලා අවබෝධයක් තියෙන්න ඕනි. ඉතින් ගනුදෙනු හා සිද්ධීන් කරනකොට අවබෝධයක් තියෙනවා. ක්‍රියාවලිය මුලින්ම වෙන්නේ තොරතුරු එක්රැස් කිරීම ගැන කිව්වා. එක්රැස් කරගන්නේ මොකද ව්‍යාපාරයේ විවිධාකාරයක ගනුදෙනුවා, විවිධ ස්වරූප වෙනවා, විවිධ පරිමාණයෙන් වෙනවා. ඔය වෙන විවිධාකාරයක ගනුදෙනු වල විස්තර ඇතුළත් කළා. මොනවද විස්තර? ගනුදෙනු සිදු වූ දිනේ, වටිනාකම, ගනුදෙනුවේ ස්වභාවය, වගකීම් නිලධාරිගේ අස්තන ඇතුළත් කරලා කිසියම් ලියවිල්ලක් පිළියෙල කරනවා. අපි ඒවට කිව්වා මූලාශ්ලේඛන නැත්නම් ප්‍රභව ලියවිලි කියලා. ඒවාගේ ප්‍රයෝජන ගැන කිව්වා වැඩි වංචා අවමෙන්ඩ් තියෙනවා. ඒ වගේම ගනුදෙනුව සිදු වූ බවට ලිඛිත සාක්ෂියක් කියලා කිව්වා. මූලික සටහන් පොත්වල වාර්තා කරද්දී ඒවා උදව් වෙනවා කියලා කිව්වා. ඒක කතා කළේ අපි පළවෙනි එකේදී එක්රැස් කිරීම. ඊට පස්සේ අපි ගෝ වාර්තා කිරීම, සටහන් කිරීම, සටහන් කිරීම දෙකම එකයි. වෙන්නේ මූලික සටහන් පොත්වල කිව්වා. ඒ කියන්නේ ගනුදෙනුව සිදු වහාම ඒ සටහන් කරන පොත්පන්තිය කියලා කිව්වා මූලික සටහන් පොත්. ඒකයි ඒකට මූලික සටහන් පොත් කියන්නේ. ඒක දෛනික පොත් කියලා කියන්නේ ඒක දෛනිකව සටහන් කිරීමක් සිද්ධ වෙන නිසා දෛනික පොත් කියලා කියනවා. ප්‍රධාන වශයෙන් මූලික සටහන් පොත් 8යි තියෙන්නේ. මුදල් ලැබීම් ජර්නලයෙන් පටන් ගන්න පොදු ජර්නලය දක්වා අපි කිව්වා. ඒ ටික අනිවාර්යයෙන්ම දැනගන්න. මුදල් පොත සුළු මුදල් පොත කියලා එකක් නැහැ. ඔයාලා ඕ ලෙවල් වල ඉගෙන ගත්තා නම් සුළු මුදල් පොතෙත් අපි අර ප්‍රධාන මුදල් භාරකරු ලබා දෙන සල්ලිත් අපි දැම්මනේ. ඕ ලෙවල් කාලේදී මම හිතනවා ඔයාලා එහෙමයි කරන්න ඇත්තේ. ප්‍රධාන මුදල් භාරකරු ලබා දෙන සල්ලි ලැබීම විදිහට අපි සටහන් කිරීමක් කළා. කියන හර වෙන එකක් සටහන් කළා අර වියදම් ටික දෙකම සටහන් කළා. කියන හර සටහනක් වෙනවා බැර සටහනක් වෙනවා. සුළු මුදල් පොතේ. නමුත් එහෙම පොතක් නැහැ. සුළු මුදල් ගෙවීම් ජර්නලය තමයි තියෙන්නේ.
එතකොට අර ගෙවීම් ටික විතරයි තියෙන්නේ දාන්නේ අපි අර ප්‍රධාන මුදල් බාරකරු ලබා දෙන සල්ලි සටහන් කිරීමක් කරන්නේ. හරවෙනි එක සටහන් කිරීමක් කරන්නේ. ඒක තේරුම් ගන්න හරියට අපේ සිලබස් එකේ අලුත් විෂය නිර්දේශයේ ඒකට තමයි ඉගෙන ගන්න තියෙන්නේ. සහ මූලික සටහන් පොත් පවත්වාගෙන මේ ප්‍රයෝජන ගැන අවබෝධයක් තියෙනවා. ඒ ටිකත් අනිවාර්යෙන් බලන්න නෝට් එක අනිවාර්යෙන් PDF ෆයිල් එකේ print out එකක් ගන්න. ඊළඟට වෙන්නේ වර්ග කිරීම ගැන කිව්වා. වර්ග කරන්නේ ලෙජරේ පොදු ලෙජරේ. T ගිණුම් සියල්ල තියෙන තැන තමයි පොදු ලෙජරේ කියලා කිව්වේ. ප්‍රධාන වශයෙන් මෙතනදී වැදගත් වෙනවා ද්විත්ව සටහන් මූලධර්මයේ ඒ රීතීන් ගැන අනිවාර්යයෙන්ම අවබෝධයක් තියාගන්න. වත්කම් සහ වියදම් නම් වැඩිවීම හර අඩුවීම බැර වගකීම් ආදායම් ප්‍රාග්ධනෙ වැඩිවීම බැර අඩුවීම හර. ඊට පස්සේ ලෙජර් ගිණුම් අවසානයේදී තුලනය කරනවා කියලා කිව්වා. ඒ තුලනය කරලා ඒක සාරාංශ කිරීමක් කරනවා කිව්වා ශේෂ පිරික්සීමක් පිළිවෙල කරලා අපි හරියට ද්විත්ව සටහන් රීතීන් අනුගමනය කළා නිවැරදිව සටහන් කිරීම සිද්ධ කරා නම් අනිවාර්යයෙන්ම ශේෂ පිරික්සීමෙන් හර සහ බැර සමාන වීමක් වෙනවා අනිවාර්යයෙන්ම. අවසානයේදී වෙන්නේ විශ්ලේෂණයේ ආර්ථකතනෙ. මෙතෙන්දී වෙන්නේ ගිණුම් කරන අනුපාත සකස් කරලා ව්‍යාපාරයේ පසුගිය වර්ෂත් එක්ක වෙන්න පුළුවන් වෙනත් ව්‍යාපාරات එක්ක වෙන්න පුළුවන් සංසන්දනය කරනවා. තමන්ගේ ව්‍යාපාරය මොන වගේ තත්ත්වයකද ඉන්නේ? තරඟකාරී එහා පැත්තේ ආඩ්‍යාරයකට වඩා අපේ ආඩ්‍යාරකේ ලාභය හොඳයි. අන්න ඒ වගේ තීරණ ගන්න. කළමනාකරණ තීරණ ගන්න ගොඩක් උදව් වෙනවා මෙන්න මේ විශ්ලේෂණයේ ආර්ථකතනෙ. ඔතෙන්දි වැදගත් ඔතෙන්දි කරන්නේ ගිණුම් කරන අනුපාත සකස් කිරීම. ගිණුම් කරන අනුපාත සකස් කිරීම. මොකද අපේ පාඩමක් විදිහට තියෙනවා ඉදිරියේදී. අපි එතකොට ඒක අවබෝධ කරගමු. හරි. තමයි මොනවයි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අද පාඩමෙන් මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දේවල් ටික විතරයි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. ඊළඟ දවසේ අපි අර ගණන්ත පොඩි MCQ ප්‍රශ්න තුනක් තියෙනවා. උතුන සාකච්ඡා කරලා මුදල් ලැබීම් ජර්නලේ ගණන් ටික හදමු. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම මයික් එක ඔන් කරලා කතා කරන්න. කවුද අපේ ඉන්නවා? තිලාන් ඉන්නවා, චන්දු, දර්ශික්, එරන්ද මොනවාරි තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඔයාලා කතා කරනවා නම් මාත් කැමතියි ගොඩාක්. මයික් එක ඔන් කරලා මහේෂිකා පවනි හරි. ඔයාලා හොඳයි දැන් ගොඩක් අයට මේ ලකුණු තිබුණා. දැන් අපේ පන්තියේ ළමයිට තමයි ලකුණු 100ක් තිබුණා මේ MCQ පේපරේ. කියන්නේ හැම ප්‍රශ්නයක්ම හරි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම 100ක් තියෙනවා කියන්නේ පාඩම අනිවාර්යයෙන්ම 100%ක්ම පුළුවන් කියන එක. මොකද මේ එතන MCQ ප්‍රශ්න දීලා තියෙන්නේ අහන්න පුළුවන් හැමතැනම දීලා තියෙනවා. ඔව්. අහන්න පුළුවන් හැමතැනම අනිවාර්යයෙන්ම කවර් කරලා තමයි මම දෙන්නේ. ඒ කියනවාට වර්ධින ප්‍රශ්න වර්ධින තැන් මොනවද? ඔයාගේ පැත්තෙන් බලලා ඉවලා තමයි මම මේ පේපරේ ඒ වගේ පේපර් දෙන්නේ. ඉතින් ඒ නිසා ඒවා කරන්ද පොඩ්ඩක් A level පේපරේට එච්චර අමාරු ගණන් එන්නේ නැති වෙයි. ලේසිව ඇයි? මොනවට ලේසිව දීලා ඉතින් ලේසිව ඔයාලා කොහොමද කරගන්නවනේ. ඒ නිසා වලට වර්ධින ටික අනිවාර්යයෙන්ම කරන්න නැවත නැවතත් මගෙන් අහගන්න ඇයි මෙහෙම වුනේ? ඇයි මේක මෙහෙම වුනේ කියලා කතා කරලා අහන්න. ලකුණු 40ක් ගත්තා ප්‍රශ්නයක් නෑ. ඒකයි මම කිව්වේ. ඉතුරු 60 හරියට ඉගෙන ගත්තොත් ඔයා ලකුණු 100ක් ගත්තා හා සමානයි. හරි? 40ක් ගත්ත එක්කෙනා 40යි කියලා ඔබ්සෙට් ගහලා ඉන්නවට වඩා ඔයාලා වැරදුනේ 60. ඒ වැරදුන ප්‍රශ්න ටික හරියට ඉගෙන ගත්තා නම් ඔයා ලකුණු 100ක් ගත්ත එක්කෙනා හා සමානයි. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. එහෙම ඉගෙන ගන්නවා නම් අර 90ක් ගත්ත එක්කෙනා 10 ඉගෙන ගත්තේ නැත්නම් ඇත්තටම ඔයා කවදා හරි ස්ටෙප් බයි ස්ටෙප් ටික ඉම්ප්‍රූව් වෙලා ඔයාලා ඒ තත්ත්වයට යාටත් වඩා තත්ත්වයට එන්න පුළුවන් අනිවාර්යයෙන්. ඒ නිසා මේක තරඟකාරී විභාගයක්. ඒකෙන් හරි ඵල ප්‍රයෝජනයක් ගන්න නම් ඔයාලා මේ දේවල් අනුගමනය කරන්න. මොකද ලකුණ පවා ගොඩක් වැදගත් වෙනවා. අතරින් එපා හැම දෙයක්ම ඉගෙන ගන්න. දැන් ලකුණු අඩු වෙන්න පුළුවන් හැමතැනම අනිවාර්යයෙන්ම දැනගන්න. ඒ නිසා ඒකයි මම කියන්නේ. ඒ නිසා මේ MCQ පේපර් එක කරපු නැති අය ඉක්මනට අද කරලා දාන්න. මම තාම ෆයිනල් රිසල්ට් එක දැම්මේ නැහැ. ඒක මම දාන්නම් ගෲප් එකට. 90ට උඩ ළමයි තුන් දෙනයි දැන් ඉන්නේ. 100 ගත්ත එක්කෙනයි 92යි 96යි ඉන්නවා. එච්චරයි ඉන්නේ. 4 දෙනෙක් ඉන්නවා. අනිත් ඔක්කොම අඩුයි ලකුණු. 80ට අඩු. හරි. එහෙනම් ළමයි අපි ඊළඟ දවසේ හම්බෙමු. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඔව්. හරි. එහෙනම් අයබෝන් සියලු දෙනාටම පරිස්සමෙන් ඉන්න. අපි ඊළඟ දවසේ හම්බෙමු. අඟහරුවාදා සවස් 6ට. අඟහරුවාදා හවස 6ට. හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්.